ලින්ක් කරනවද සර් මේක? ඔව් රෙකෝඩින් කරනවා. බලමු රෙකෝඩ් එක හරි ගියොත් මම දාන්නම්. හරි? හරි. හරි. දැන් හරි සර්. මේකේ කියනවා මට කියන්න බලන්න කවුද දැන් මට කතා කරන්නේ? මං ඉස්සර හිතුනේ සර්. ඔව් පුතා කියන්නේ මේක අඳුරු කරපු කොටස මුළු රූපෙන් කුමන භාගයක්ද කියලා අහන්න. අඳුරු කරපු කොටස මුළු රූපෙන් කවර භාගයක්ද? රූපයෙන් අටෙන් තුනක්. අන්න හරි. අපි දැන් මෙහෙමනේ කරන්නේ නේද පුතේ? මෙයාව අපි ওই විදිහට දික් කර ගන්නවා. මේම කොටස් වලට වෙන් කර ගන්නවා. එතකොට පුතාට පේනවා මෙතන 1 2 3 4 5 6 7 8 කොටස් 8ක් සමාන කොටස් 8ක් තියෙනවා. ඒකෙන් 1යි 2යි 3ක් අඳුරු කරලා. එහෙනම් පුතේ කීයද උත්තරය? 8න් 3යි. කීයද? 8න් 3ක් වෙනවා ඔබේ උත්තරේ. හරි දාගන්න ලකුණු දෙකක් දාගන්න. ඊළඟ ප්‍රශ්නය අසමානතා ලකුණු හිස්තැනට නිවැරදිව යොදන්න කියලා කියනවා 11 වෙනි ප්‍රශ්නේ 2.1.2 හිස්තැනක් ඍණ 2.1.2 ඒ තමයි පළවෙනි එක. දෙවෙනි එක එන්නේ දෙකෙන් එක හිස්තැනක් 8න් 1. දෙකෙන් එක හිස්තැනක් 8න් 1. එතකොට පුතා මම අසමානතා ලකුණු දෙක මතක් කරන්නම් ඔබට. අසමානතා ලකුණු දෙක වෙන්නේ එකක් තමයි පුතා මේ විදිහට එන්නේ මේක අපි හඳුන්වන්නේ වැඩි කියලා ඒ කියන්නේ විශාල අනිත් එක පුතේ අඩු මේ විදිහට එන්නේ අඩු ඒකට අපි කුඩා කියලා ගන්නත් පුළුවන් හරි හැමතිස්සෙම අපි ගන්නේ වම් අත පැත්තේ ප්‍රමාණය දකුණු අත පැත්තේ ප්‍රමාණයත් එක්ක තමයි දුවේ පුතේ සංසන්දනය කරන්නේ වම් අත පැත්තේ ප්‍රමාණය දකුණු අත පැත්තේ ප්‍රමාණයත් එක්ක මට මේකට උත්තරේ දෙන්න මෙතුක පුතා උත්තර දෙන්න. මෙතුක කතා කරන්න. මෙතුක ඔව් සර්. මට කියන්න මෙතුක මෙතනට එන්න ඕන සංකේතය වැඩි එකද අඩු එකද? වැඩි එක. අනිවාර්යෙන්. මොකද 2.1.2 ඍණ 2.1.2ට වඩා වැඩි. මෙතනටත් එන්න ඕනේ මොකද්ද කියලා කියන්නේ? වැඩි එක. ඒකත් වැඩි එක. දෙකෙන් එක නේ දෙකෙන් එක දෙකෙන් 8න් 1ට වඩා වැඩි. බොහොම හොඳයි. වැඩි. අනිවාර්යයෙන්ම වම් අත පැත්ත තමයි පුතේ දකුණු අත පැත්තත් එක්ක සසඳන්නේ. මෙතුක බොහොම හොඳයි. දකුණු 2යි. මෙන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 12. අවරෝහණ පටිපාටියට සකස් කරන්න. අවරෝහණ කිව්වහම පුතාලා දන්නවනේ අවරෝහණ අපි කාගෙන් හරි අහමුකෝ බලන්න මේ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 12 මේක මම යොමු කරන්නේ මෙතුකට පස්සේ ඉන්නේ රෙහන්සා දුවට යොමු වෙන්නේ රෙහන්සා අවරෝහණ ක්‍රමය මට පැහැදිලි කරන්න අවරෝහණ ක්‍රමය කියන්නේ වැඩි සංඛ්‍යාවෙන් සිට අඩු සංඛ්‍යාව දක්වා අන්න හරි එතකොට කොහොමද මේක පෙළ ගැස්ම එන්නේ 5 3 බිංදුව ඍණ 1 අනිවාර්යයෙන් හොඳ විශ්වාසයෙන් උත්තර දුන්නා. කාරණාව පිළිබඳ අවබෝධයක් තියෙනවා. බොහොම හොඳයි පුතේ. ඔය වගේනේ 5.3.1 වැඩි එකේ ඉඳන් අඩු එකට. අඩු එකේ ඉඳන් වැඩි එකට ආවොත් අපි ඒක මොකක්ද කියලාද හඳුන්වන්නේ? එයන්සා අඩු එකේ ඉඳන් වැඩි එකට ගියොත් අඩු එකේ ඉඳන් වැඩි එකට ආරෝහණ අන්න හරි. එතකොට අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට. මම මේ ප්‍රශ්නාංක එන්නේ 13ට 13 වෙනි ප්‍රශ්නේ. දකුණු දිශාව සමග ඍජු කෝණයක් සාදන දිශා දෙක ඔබෙන් අහන්නේ. දැන් අපි දන්නවා මේ උතුර නැවත දිශා ප්‍රශ්නෙට යන්නේ. දකුණ මේ නැගෙනහිර බටහිර. අපෙන් අහන්නේ දකුණු දිශාවත් සමග ඍජු කෝණයක් සාදන දිශා දෙක. ප්‍රශ්නේ යොමු වෙන්නේ තෙසාන් කතා කරාද? තෙසාන් උත්තර දුන්නද මීට ඉස්සෙල්ලා? ඔව් සර්. උත්තර දුන්නා නේද? හරි පුතා. එහෙමනම් ඊළඟට මම අවස්ථාව දෙන්නේ කතා කරේ නැත්තේ කවුද අපිත් එක්ක?
විනු කතා කරා සිතුක තෙවින් මෙතුක රෙහන්සා ඊළඟට එන්නේ පමේෂ්ට. පමේෂ් කතා කරන්න. පමේෂ් කියන්න බලන්න දකුණු දිශාව සමග මේ දකුණ සමග ඍජු කෝණයක් සාදන දිශා දෙක. නැගෙනහිර බස්නාහිර. අනිවාර්යයෙන්ම දකුණු දිශාවත් එක්ක ඍජු කෝණයක් හදන එක දිශාවක් තමයි නැගෙනහිර දිශාව. නැගෙනහිර දිශාව එකක්. අනිත් එක පුතා කිව්වා වගේ බස්නාහිර දිශාව නැත්නම් බටහිර දිශාව. ඔන්න ඔය දෙක තමයි පුතේ උත්තර දෙක එන්නේ. බොහොම හොඳයි. පමේෂ්. අපි එනවා ප්‍රශ්නාංක 14ට. ප්‍රශ්නාංක 14ට අවස්ථාව ලැබෙන්නේ විනුදි දුවට. විනුදි දුව මයික් එක ඔන් කරගන්න. විනුදි මේකේ අහනවා පුතේ 14 වෙනි ප්‍රශ්නය පුතාගෙන් සවිදි චතුස්තලයක මෙව සවිදි චතුස්තලයක් තියෙනවා. මේ සවිදි චතුස්තලයක මුහුණතක හැඩය අඳින්නලු. මට විනාඩියක් දෙන්න පුතේ කියන්න. හෙලෝ පුතා අයින් වෙන්නකෝ මං ස්ක්‍රීන් ෂොට් එකක් දෙන්න සම්බන්ධ වෙයි. එතකොට මේකේ කියනවා සවිදි චතුස්තලයක මුහුණතක හැඩය අඳින්නලු. මුහුණතක හැඩය අඳින්නලු. ඒ වගේම කියනවා මුහුණතක හැඩය අඳින්නලු. ඊළඟට කියනවා අපිට මොකද්ද? එහි කෝණ හා පාද පිළිබඳව ප්‍රකාශ කළ හැක්කේ කුමක්ද කියලා. එහි කෝණ හා පාද පිළිබඳව ප්‍රකාශ කළ හැක්කේ කුමක්ද කියලා. ඔව් දැන් පුතාට මම මේක අඳින්න අවස්ථාව දෙන්න අමාරුයිනේ නේද? මෙතනින් දෙන්නත් පුළුවන් ඉතින්. නමුත් ඒක අපි අපහසු වෙන්න පුළුවන් හින්දා ඔන්න මම අඳිනවා පුතේ. ඔබ දන්නවනේ මේක ත්‍රිකෝණාකාර කොටසක් තමයි එන්නේ. ඇත්තටම සවිදි චතුස්තලයක පුතේ එන්නේ පුතා දන්නව මොන ත්‍රිකෝණයක්ද? සමපාද ත්‍රිකෝණයක් තමයි පුතේ එන්නේ. පාද තුන දිගින් සමානයි. පුතා ඒකේ කෝණ සහ පාද පිළිබඳ ප්‍රකාශ කළ හැකි කුමක්ද කියලා අහනවා. මමත් දැන් ඒක උත්තරයක් කිව්වා. කියන්න බලන්න මොකද්ද හිතෙන්නේ? එහි කෝණ සුළු කෝණ වේ. එහි කෝණ සුළු කෝණ වේ. කෝණ සහ පාද පිළිබඳ ප්‍රකාශ කළ හැකි කුමක්ද? ඔව් ඒක පිළිගන්න පුළුවන්. කෝණ තුන සුළු කෝණ වෙනවා. තව පාද ගැන පාද දිගින් සමාන වේ. පාද තුනක් ඇත. පාද තුනක් ඇත. ඔයා සියලු කියන්නේ කෝණයක සමාන වේ. සියලු කෝණයක සමාන වේ. දිගින් සමාන වේ. සියලුම පාද දිගින් සමාන වේ. ඔව්. ඇත්තටම මේ ප්‍රශ්නේ නිර්මාණය කරපු කෙනා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කරුණු දෙක. නමුත් දැන් දුව ප්‍රකාශ කරන උත්තර මට පිළිගන්න බෑ කියන්න බෑ. දැන් මේගොල්ලෝ ප්‍රශ්නේ හරියට පොයින්ට් කරලා නැහැ. එහි කෝණ සහ පාද පිළිබඳ ප්‍රකාශ කළ හැකි කුමක්ද? දැන් ඔයා කියනේවත් හරි. එහි පාද තුනක් ඇත. ඉතින් කාටවත් කියන්න බෑ නැහැ කියලා. මේ කෝණ සුළු කෝණ වේ. ඒකත් හරි. කෝණ හා පාද දිගින් සමාන වේ. කෝණ සහ පාද දිගින් සමාන කෝණ දිගින් සමාන වෙන්නේ නැහැ පුතේ. කෝණ දිගින් සමාන ගණන සමාන වේ. දැන් හැමෝම මයික් එක ඔෆ් කරගන්න මෙන්න මේම උත්තර ගන්න පුළුවන්. ඕන්න මං කියන්නම්. එකක් තමයි පාද සියල්ල දිගින් සමාන වේ. පාද සියල්ල දිගින් සමාන වේ. සමාන වේ. මේකට අපි කෙටියෙන් කියන්නේ සමපාද වෙනවා කියලා. සමපාද වේ. පාද දිගින් සමාන වේ. හරිද? පාද සියල්ල දිගින් සමානයි. අනිත් එක කෝණ විශාලත්වයෙන් සමානයි. කෝණ දිගින් සමාන වෙන්නේ නැහැ පුතා. කෝණ විශාලත්වයෙන් සමාන වේ. විශාලත්වයෙන් සමාන වේ. ඔව් කියන්නේ. සියලු කෝණ සුළු කෝණ වේ. සියලු කෝණ සුළු කෝණ වේ. ඒකත් හරි. වැරද්දක් නැහැ. සුළු කෝණ වේ. සියලු කෝණයක සමාන වේ.
සියලු කෝණ එක සමාන වෙයි. ඔව් ඒකත් හරි. තව සර් කෝණ හා පද දිගින් සමාන වේ එක වැරදිද සර්? කෝණ සහ පාද දිගින් කෝණයක් දිගින් සමාන වෙන්න බෑනේ පුතේ. කෝණයක් අපි දිග මනින මිනුම් මේකක වලින් මනින්නේ නෑනේ. අන්න එතන ඔයාගේ උතන පාද දිගින් සමාන වේ කියන එක හරි. කෝණ ගාව ගත්ත එක තමයි එතන වැරදි. කෝණ විශාලත්වයට සමාන වේ කියලා හදාගන්න. සර් හරි? ඔව්. සර් ආ සියලුම පාද සමාන වේ කියලා බෑයිද? සියලුම පාද සමාන වේ කිව්වහම ටිකක් ඒකේ අඩුවක් දැනෙනවා. සියලුම පාද දිගින් සමාන වේ කියලා හදාගන්න. හරි? සියලුම පාද සමාන වේ කියලා ලකුණු ඉතින් වාගේ පැත්තෙන් බලලා ලකුණු දෙනවා අපි. ආ? හා සර්. එතකොට මේ එක ලකුණක් අඩු වෙනවා. එක ලකුණක් අඩු වෙනවා දුව. අර කෝණ දිගින් සමාන වේ කියන කාරණාව එතන පිළිගන්න බෑ. එතන කෝණ විශාලත්වයෙන් සමාන වේ. හරි? එතන හදාගන්න. එකක් අඩු වෙනවා. කියන්නේ එහි කෝණ සහ පාද ගණන සමාන වේ. කෝණ හා පාද ගණන සමාන වේ. ඒක හරි. කෝණ 3යි පාද 3යි. කෝණ සහ පාද ගණන සමාන වේ. ඒක පිළිගන්න පුළුවන්. එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට අපි එනවා. ප්‍රශ්නාංක 15. ප්‍රශ්නාංක 15 යොමු වෙන්නේ දම්සත් පුතාට. දම්සත් කතා කරන්නේ. දම්සත්ට තමයි ප්‍රශ්නාංක 15 එන්නේ. කොදම්සත්. අම්මෝ. දම්සත්ගේ මයික් එක අවුනේ. ඔව්. ඕම් කරන්න පුතා. එපා. හරි ගෝසාකාරී සද්දයක් ඇහෙන්නේ පුතේ. මේ එක යොමු වෙන්න තියෙන්නේ මෙහෙමයි 647 සංඛ්‍යා තුන භාවිතා කරමින් ලිවිය හැකි කුඩාම ඉලක්ක සංඛ්‍යාව. මට ඔයාට අක්ගාලා WhatsApp කරන්න බලන්න උත්තරේ. ඔයාට උතර මයික් එක ඔන් කරලා කියන්න බෑ. WhatsApp කරන්න. හරි. ඔෆ් කරන්න මයික් එක පුතේ. එපා. ඔයාට පුළුවන් නම් WhatsApp කරන්න මට. ඕක හදාගන්න ওই මයික් එක. මේ උතන මොකක් හරි කාර්මික දෝෂයක් තියෙනවා. පුළුවන් නම් ඉක්මනට මට WhatsApp කරන්න. ප්‍රශ්නේ තමයි සඳලි දුවට තාම ඇහෙන්නේ නැද්ද? සඳලි සම්බන්ධද? සඳලි ඕ සර් මම කියන්නද? කවුද? මම යොමු කරන්නම්. ඊළඟට මම පිළිවෙලට ගන්න පුතේ නම් ටික. සහන් උපේක කතා කරන්න. සහන් 15 වෙනි ප්‍රශ්නය. 6 4 7 කියන සංඛ්‍යා තුන භාවිතා කරමින් ලිවිය හැකි කුඩාම ඉරට්ටේ සංඛ්‍යාව කුමක්ද කියලා අහන්න. කුඩාම ඉරට්ටේ සංඛ්‍යාව 476. ඔව් දම්සත් උත්තරේ දාලා එවනවා. ඔව් දම්සත් උත්තරේ හරි. කීයද එන්නේ උත්තරේ? කුඩාම වෙනකොට එතකොට 476. පුතත් හරි. දම්සත් පුතත් මට දැන් WhatsApp කරා උත්තරේ 476. බොහොම හොඳයි. නේද? යන සංඛ්‍යා තුන භාවිතා කර ලිවිය හැකි කුඩාම ඉරට්ටේ සංඛ්‍යාව. කුඩාම වෙනකොට මෙතන එන්න ඕනේ මේ 4 එනවා කුඩාමාගේ. එතකොට 6 තමයි මෙතනට එන්නේ නේද? නේ? හරි. ඉරට්ටේ ඉලක්කමක් තමයි අගට එක ස්ථානෙට එන්නේ. උත්තරේ හරි. ප්‍රශ්නාංක 16ට අපි එන්න හදන්නේ. ප්‍රශ්නාංක 16 අපි බලමු කොහොමද එන්නේ කියලා. ප්‍රශ්නාංක 16 යොමු වෙන්නේ මනුති දුවගේ මල්ලි මම හිතන්නේ නේද? 11 මනුතිගේ මල්ලි.
කතා කරන්න පුතේ. මනුති දුවගේ මල්ලි 11 පන්තියේ සමචතුරාශ්‍රයක හා ඍජුකෝණාශ්‍රයක සමානකම් වෙනස්කම් එක බැගින් ලියන්න. කො අපේ මනුති දුවගේ මල්ලි කතා කරන්න බලන්න. මට නම මතක නැහැ. ඔව්. පුතාගේ නම කියන්න පුතේ. සනුල සනුල පුතා කියන්න සමචතුරාශ්‍රයකයි ඍජුකෝණාශ්‍රයකයි තියෙන සමානකමක් කියන්නේ. ඒ දෙකේම මේ සියලුම කෝණ ඍජු කෝණ වෙනවා. අනිවාර්යයෙන්. එකක් තමයි සියලු කෝණ. මේ සියලු කෝණ ඍජු කෝණ වේ. සියලු කෝණ ඍජු කෝණ වේ. දෙවෙනි ප්‍රශ්නේ ඒකෙම පුතේ වෙනස්කමක් අහනවා. වෙනස්කම් සමචතුරස්‍රයේ පාද හතරම සමානයි. ඍජු කෝණාශ්‍රයේ සම්මුඛ පාද පමණක් සමානයි. අනිවාර්යයෙන්ම. බොහොම හොඳයි පුතා. පැහැදිලි උත්තරේ. සමචතුරාශ්‍රයේ සියලුම පාද දිගින් සමාන වන නමුත් ඍජු කෝණාශ්‍රයේ සම්මුඛ පාද පමණක් දිගින් සමාන වේ. අන්න එහෙම එන්නේ පුතා උත්තරේ හරි. සර් ඔව්. කියන්නේ දෙකෙහිම පාද හතරක් පිහිටා ඇත. මොකද? දෙකෙහිම පාද හතරක් පිහිටා ඇත. WhatsApp නම්බර් එකක් දීලා යන්න කියන්නේ. නමයි WhatsApp නම්බර් එකයි. අන්න කොලේක ලියාගන්න. කියන්න. ඔව්. සර් දෙකෙහිම පාද හතරක් පිහිටා ඇත. ඒ කියන්නේ සමානකමකට. සමානකමකට පාද තල රූප දෙකේම පාද හතරක් ඇත. ඒක සමානකමක්. අපි දැන් කතා කරන්නේ වෙනස්කමක්. වෙනස්කමක්. දැන් පුතා කිව්ව එක හරි. පුතාගේ උත්තරේ නිවැරදි ඉස්සලා කිව්ව එක. තව තියෙනවා නම් කියන්න කතා කරන්න. සර් මේ මල්ලිවස සමානකම තමයි සම්මුඛ පාද මේ සමානකම සම්මුඛ පාද එකිනෙකට සමානය වෙනස්කම සමචතුරස්‍රයට වඩා ඍජුකෝණාශ්‍රයේ පාද දෙකකින් වැඩිය. ඔමින්න දැන් අර දැන් පමේෂ් නේද කතා කරේ. දැන් ඒකට මම උත්තරේ දෙනකන් ඉන්නකෝ. ඊට පස්සේ මම අනිත් එක්කනට දෙන්න. දැන් පමේෂ් කියනවා මේකේ සමානකම විදිහට සම්මුඛ පාද දිගින් සමාන වේ. රූප දෙකේම. සම්මුඛ පාද දිගින් සමාන වේ. ඒක හරි. මොකද මෙයාගේ මේ සම්මුඛ පාද දිගින් සමානයි. දෙන්නගෙම ඒ කියන්නේ මෙයාගේ සම්මුඛ පාද සමානයි, මෙයාගේ සම්මුඛ පාද සමානයි. ඊළඟ එක කිව්වේ මොකද්ද? ඊළඟට කිව්වේ වෙනස්කමට කිව්වේ මොකද්ද? සමචතුරස්‍රයට වඩා ඍජුකෝණාශ්‍රයේ පාද දෙකකින් වැඩිය. ඒක එහෙම කියන්න බෑ. සමචතුරස්‍රයට වඩා ඍජුකෝණාශ්‍රයේ පාද දිගින් වැඩි කියන එක නෙමෙයි එනං. මේකේ අර ඔයා ඔය පැහැදිලි කරන්නේ ඔයා ඔය කියන්න උත්සාහ කරන එක sannivedanaya වෙන්නේ නැහැ හරියට. ඒ කියන්නේ සමචතුරස්‍රයේ පාද සියල්ල දිගින් සමාන වන නමුත් ඍජුකෝණාශ්‍රයේ පාද සියල්ල දිගින් සමාන නොවේ කියලා ලිව්වනම් අන්න හරි. පුතාගේ දැන් හිතේ තියෙන එක එළියට ආවේ නැහැ. දැන් සමචතුරස්‍රයේ පාද වලට වඩා මෙයාගේ පාද දිගින් වැඩි කියන එක බෑ. මොකද අපිට දැන් දිගින් වැඩි කියන්නේ මේ අපිට මේ ඔයා දැන් බලන්නේ මේක අවස්ථාවක් විතරයි. අපි ඒක මෙහෙම නිවැරදි කරගමු. සමචතුරස්‍රයේ පාද සියල්ල දිගින් සමාන වන නමුත් ඍජුකෝණාශ්‍රයේ පාද සියල්ල දිගින් සමාන නොවේ. අන්න එහෙම වෙන්න ඕන. හරි. තව දැන් අපරස්පරකම් තියෙන තැන් කතා කරන්න බලන්න. ඉස්සලා කතා කරන්න ගියේ දුව කියන්නේ. සර් වෙනස්කම විදියට සමචතුරාශ්‍රයේ සියලු පාද දිගින් සමාන වේ. ඍජුකෝණාශ්‍රයේ සම්මුඛ පාද යුගලයට අයත් පාද දිගින් සමානනේ හරිද? ඔව් ඒක පිළිගන්න පුළුවන්. මෙයාගේ සියලුම පාද දිගින් සමාන වේ. මෙයාගේ සම්මුඛ පාද පමණක් දිගින් සමාන වේ. සම්මුඛ පාද පමණක් දිගින් සමාන වේ. ඒක ගන්න පුළුවන්. ඒක තමයි ඉස්සෙල්ලා අර මේ මනුචිතුවගේ මට සනුල කිව්වේ.
හරි හොඳයි. හොඳයි. ඔව්. මොකද සර් අසමානකමකට සර් සමචතුරස්‍රයේ පාද හතරම සමානයි. ඒත් ත්‍රිකෝණාශ්‍රයේ පාද දෙකක් සමානයි. ඒක වැරදි. පාද දෙකක් සමානයි කිව්වහම කොයි දෙන්නද කියලා සඳහන් වෙන්නේ? සර් පාද කියන්නේ ඔබ නරකට මම තවදුරටත් දෙයක් එකතු කරන්නේ. පාද කියන්නේ මේ සරල රේඛා ඛණ්ඩ වලටනේ. දැන් පාද දෙකක් කිව්වොත් කෙනෙක් හිතයිනේ මේ දෙන්න කියලා. මේ දෙන්න දිගින් සමාන නෑ. මේගොල්ලන්ට අපි කියන්නේ බද්ධ පාද කියලා. මේගොල්ලන්ට කියන්නේ සම්මුඛ පාද කියලා. මේ සම්මුඛ පාද. මේගොල්ලෝ බද්ධ පාද. එතකොට එහෙනම් පුතා එතන හරියට පොයින්ට් කරන්න ඕන මොකද්ද? සම්මුඛ පාද දිගින් සමානයි කියලා. සම්මුඛ පාද පමණක් දිගින් සමානයි. සර් ඔව්. සර් දෙකෙහිම මුහුණත් හැප් පිහිටා තිබීම කියලා ලියුවොත් මුහුණක් තියෙන්නේ පුතේ ඝන වස්තු වලට පුතේ. මේ තල රූප තේරුණාද? මුහුණත් කතා කරන්නේ අපි ඝන වස්තු වල. පටලව ගන්න එපා. මේ ඝන වස්තු දෙකක් නෙවෙයි. මේ තල රූප දෙකක්. දැන් ඔයාගේ ඔයා පටලවගෙන තින්නේ මෙන්න මේකත් එක්ක. ඒ කියන්නේ ඝනකයයි ඝනකාවයයි එක්ක. මේ ඝනකයක් නෙවෙයි පුතා මේ අපි යන්නේ. මේ ඝනකය කියන්නේ ඝන වස්තුවක්. මේ ඝනකයයි ඝනකාවයයි එක තමයි ඔය අපි පටලවගෙන තියෙන්නේ. දැන් මෙයාගේ මුහුණක් තියෙනවා. මෙයාගේ මුහුණක් තියෙනවා. මෙයා මේ මුහුණක් නෙවෙයි. තේරුණාද? මේක තල රූපයක්. තල රූපයක නෑ තල රූපයක තියෙනවා. පුතා අංග දෙකයි. මොනවද අංග දෙක? එකක් පාද අනික කෝණ. පාද කෝණ. ඝන වස්තුවක අංග තුනක් තියෙනවා. මොනවද අංග තුන? එකක් තමයි මුහුණක් තියෙනවා, ශීර්ෂ තියෙනවා, දාර තියෙනවා. මුහුණ ශීර්ෂ දාර. අපි මේකේ එහෙම කතා කරන්නේ නැහැ. මේකේ කතා කරන්නේ පාද සහ කෝණ විතරයි. තේරුණාද? ඒවා හරියට පුතාට පැහැදිලිද? හරි? ඒක බරපතල වැරද්දක්. හරි සර් ලකුණයිද? අමුතේ එකක් හරි ගියොත් එකයි. දෙකම හරි ගියොත් දෙකයි. සර් ඔව්. සර් කියන්නේ චතුරස්‍රයක පාදවල දිග සමාන වේ. නමුත් ත්‍රිකෝණාශ්‍රයක පාදවල දිග සමාන නොවේ. කිව්වොත් හරිද? සමචතුරාශ්‍රයේ පාදවල දිග සමාන වේ. ඍජුකෝණාශ්‍රයේ පාදවල දිග සමාන නොවේ. ඔව් ඒක පිළිගන්න පුළුවන්. පාද සියල්ලේ දිග කියලා පොඩ්ඩක් සඳහන් වුණා නම් වඩා හොඳයි. පාද සියල්ලේ. මොකද ඍජුකෝණාශ්‍රයේ පාදවල දිග සමාන වෙනවා සම්මුඛ පාදවල. පාද සියල්ලේ දිග සමාන වෙන්නේ නැහැ. හරි? සියල්ල කියන වචනේ එතනට ආව නම් හොඳයි. කමන්නේ ලකුණ දෙන්න. ඒ විදිහට හැබැයි ඒක නිවැරදි කරගන්න. අපි දැන් ඒකට කාලය ගත්ත ඇති නේද? මම ඒක කාලය ගත්තේ ඔයගොල්ලන්ගේ වැරදි දේවල් නිවැරදි කරගත්ත යුතු හින්දා තවත් දේවල් තියෙනවා නම් පුතාලට පුළුවන් පන්ති අවසානයේ හරි අහන්න. කමන්නේ කියන්නේ. සමානකමකට ලියන්න පුළුවන් ද පාද යොදාලා තිදින් සමාන පාද යොදාලා ඇත කියලා මොකද? පාද සමානකමකට ලියන්න පුළුවන් ද පාද යොදාලා ඇත කියලා පාද යුගල් ඇත. පාද යුගල් ඇත. යුගල් කියන්නේ දෙක. යුගල්. ඒක ටිකක් ගැළපෙනවම නේද පුතේ? පාද යුගල් ඇත. ඒක මට නම් දැනෙන්නේ පුතේ ඒක තරම්ම සුදුසු නෑ කියන එක. යුගල් කියන්නේ දෙක පාද යුගල් දෙක තියෙනවා ඉතින්. ඒකට වඩා අර අපි මං හිතන්නේ ඒක එහෙම නියනවට වඩා පුතේ අරම අපි ගන්න නේද? ඊට වැඩි මේක ඕම් තරම් අපිට මේක තියෙනවනේ පුතේ. බලන්නකෝ මේකේ ඍජු කෝණ බව ඕගොල්ලෝ හොඳටම දන්නවනේ. දකින්නවනේ. මේ කොහෙවත් නැති ඒවා ලියන්නේ. කොහෙවත් නැති ඒවා ලියන්නේ ඇයි? මේ හොඳටම ඍජු කෝණ බව පේනවා. නේ? අන්න ඒ වගේ අවස්ථාවක්. මෙතන පාද යුගල් ඇත කියන එක ඒක තරම් ගැලපෙන්නේ නෑ පුතා. යුගල් කියන්නේ දෙක ඉතින් මේ වලට විතරක් නෙවෙයිනේ. නේ පාද දැන් මේම දැන් රූපේ නැතුව මොහොම මේකත් ගන්න පුළුවන් පාද යුගලයක් කියලා නේද? පාද යුගල. ඒක පුතේ ගන්න බෑ. පැහැදිලිද? වැඩි දුර හිතන්න දෙයක් නෑ. මේ ඔබ ළඟම උත්තර තියෙනවා. ඒව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න රූප පිළිබඳව මන අවබෝධයක් තියෙන්න ඕන.
ප්‍රශ්න අංක 17ට අපි එනවා. මෙන්න මෙහෙම. ප්‍රශ්න අංක 17 අපිට දීලා තියෙනවා මේ විදිහට. රූපේ දක්නට ලැබෙන්නේ සමාන්තරාංශ මේ රූපේ දක්වනට ලැබෙන සමාන්තරාංශ ගණන කීයද කියලා අහනවා. රූපයේ දක්නට ලැබෙන සමාන්තරාංශ ගණන. ඔව් මම ප්‍රශ්න යොමු කරන්නේ දැන් එන්නේ සහන් උපේකට අවස්ථාව. නෑ සහන් කතා කරන්නේ නේද? ඉසුරු පුතාට අවස්ථාව. ඉසුරු ඔව් සර්. ඔව් මේකේ අහනවා පුතා සමාන්තරාංශ කීයක් තියෙනවද කියලා. 9ක්. සමාන්තරාංශ 9ක්. කොහොමද එන්නේ කියලා බලමු. එක එක ගමු අපි. එක එක ගත්තොත් එතන 4ක් එනවා නේ. 1 2 3 4. මේ දෙක ගමු. මෙහෙම දෙක. මෙයක් සමාන්තරාංශයන්නේ. ඔන්න. එකයි. නේ? ඊට පස්සේ මෙයක් එනවා. 2යි. ඊළඟට 3යි. මම පෑන ගෙනියන දිහා බලන්න. 3යි. මෙතනත් එනවා 4යි. නේ? එතන තව 4ක් එනවා. ඊළඟට සම්පූර්ණ එකනේ. සම්පූර්ණ එක. තව එකක් එනවා. ඊට අමතරව තව තියෙනවද නේ? කීයද ඉන්නේ පුතේ එතකොට? 9යි නේ. 1 2 3 4 5 6 7 8 9. උත්තරේ 9යි. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද එන්නේ? ලැබුණු සමාන්තරාංශ ගණනට එකක් එකතු කරන්න. එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාව කුමක්ද? මේ කුමන සංඛ්‍යා වර්ගයට අයත් වේද? ඔව්. මෙයාව ගන්න පුළුවන් පුතා කියන විදිහට ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලෙස ගන්නත් පුළුවන්. ඉරට්ට සංඛ්‍යාව. අන්න හරි. ඉරට්ට සංඛ්‍යාව. සංඛ්‍යාවක් ලෙස ගන්නත් ඉරට්ට සංඛ්‍යාවක් ලෙස ගන්නත් පුළුවන්. සංයුත සංඛ්‍යාවක් ලෙස ගන්නත් පුළුවන්. ත්‍රිකෝණ සංඛ්‍යාවක්, ඉරට්ට සංඛ්‍යාවක්, සංයුත සංඛ්‍යාවක් ලෙස ලියන්නත් පුළුවන්. නේද? ළමයික ඉතින් පූර්ණ සංඛ්‍යාවක් කියලා ලියලා තිබුණත් ගන්න වෙනවා. නිකිලයක් කියලා ලියලා තිබුණත් ගන්න වෙනවා. කුමන සංඛ්‍යා වර්ගයේ ඒ සංඛ්‍යාවක්ද? ඉතින් බලාපොරොත්තු වෙන එක්කෙනාගේ උත්තරේම වෙන්න ඕනේ නැහැ. මේක තව සංඛ්‍යා මේ 10 සංඛ්‍යා වර්ග ගණනාවකට අයිති වෙනවා. නේද? ඔයින් එකක් හරි අර මං කිව්වේ අවස්ථාත් අදාළයි. ත්‍රිකෝණ සංඛ්‍යා, ඉරට්ට සංඛ්‍යා, සංයුත සංඛ්‍යා, පූර්ණ සංඛ්‍යා, ගණිත සංඛ්‍යා, ඉරට්ට මේ එතකොට නිකිල වලට අයිති වෙනවා. right. එහෙමනම් පුතේ ඔන්න ඔය කියන පිටුවේ ලකුණු ටික එකතු කරලා දාන්න බලන්න උපයාගත් ලකුණු ඒ වගේම ගිලිහුණු ලකුණු කියලා වෙන් කරගන්න. උපයාගත් ලකුණු ගිලිහුණු ලකුණු කියලා ඉක්මනට වෙන් කරගන්න. සර් එතනට එන මුල් ලකුණු කීයද? එතන ඉතින් එක කොටසකට එක ලකුණයි මෙතනට එකයි මෙතනට එකයි. ලකුණු දෙකයි. ඔයා කියන්නේ මේ මුළු පිටුවටමද? ඔව් සර්. මුළු පිටුවටම එන්නේ එතකොට ලකුණු එන්නේ දෙක ගන්නනේ පුතේ. 2 4 6 8 10 12 14 16 18ක් තියෙනවා. ලකුණු 18ක්. ලකුණු 18න් කීයද කියලා දාන්න. ලකුණු 18ක් එතන වෙන් වෙනවා.
සර් ඔව් කියන්න පුතේ. අපි යමු එහෙනම්. සර් ආ, සෑව පේන්නේ නෑනේ මට. සෑව මට පේන්නේ නෑනේ. හිර වෙලාවදී පේන්නේ. පුතා එතකොට ලිව් වෙන්නටක් ගාලා. ලිව් වෙලා ආයි සම්බන්ධ වෙයි. අනිත් අයට පේනව නේද? අපි එනවා දැන් ප්‍රශ්නාංක 10. පේනවා සර්. ඔව් ප්‍රශ්නාංක 18 වෙන්නේ ප්‍රශ්නාංක 18 යොමු වෙන්නේ යෙනාරදුවට. යෙනාරදුවට ප්‍රශ්නාංක 18. යෙනාරදුව සූදානම්ද? යෙනාරා ප්‍රශ්නාංක 18 සාධක 4ක් පමණක් ඇති අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ලියන්නලු. ඔන්න මම ප්‍රශ්නේ පොඩ්ඩක් ලියලා දෙන්න. සාධක 4ක් තියෙන්න ඕන. අනුයාත කියන්නේ එක ළඟ පිහිටන කියන අදහස. එක ළඟ පිහිටන කියන අදහස තමයි අනුයාත කියන්නේ. එක ළඟ පිහිටන සංඛ්‍යා. ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ලියන්න. සාධක 4ක් තියෙන්නත් ඕන. ඔව් කියන්නේ. 6යි 8යි. අපි බලමු. 6ට කියන්න යෙනාරදුව සාධක 6 සාධක මොනවද කියලා මට කියන්න. 1 1 2 හ්ම් 3 හ්ම් 6 8 සාධක කියන්න බලන්න. 1 හ්ම් 2 හ්ම් 4 8 සාධක 4යි 4යි නේ පුතේ. 6 8 පුතාගේ උත්තරේ නිවැරදි. බොහොම හොඳයි. විශ්වාසයෙන් උත්තර දුන්නා. ලකුණු 2යි. හරි. තව වෙනත් අවස්ථා. අය සර් 8යි 10යි හරියද? 8 10. 8 දැන් සාධක අපි අරන්නේ තින්නේ. පුතා 10 සාධක ටික කියන්නේ. 1 ආ 2 හ්ම් 5 හ්ම් 10. 10 ඒකත් හරි පුතේ. බොහොම හොඳයි. අනුයාතයි එක ළඟ පිහිටන්නේ 8 සාධකත් 4යි එන්නේ 10 සාධකත් 4යි එන්නේ. තව වෙනස් අවස්ථා තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔව්. එහෙමනම් ওই අවස්ථා දෙකකින් එකක් ඔබ ලියලා තියෙනවා නම් ඔබට ලකුණු ලැබෙනවා ලකුණු දෙකක්. අපේ සර්. ඔව් කියන්නේ. සර් 14යි 16යි හරිද? 14 සාධක ඔයාම කියන්න බලන්න මට 14 16. 14 සාධක කියන්න බලන්න. 1 කොමින්ද? 1 2 හ්ම් 7 14 16 සාධක කියන්න බලන්න. 1 කියන්න. 1 එක හරි ලිව්වා. 2 2 8 4 4 8 16. එතකොට මොකද වෙන්නේ? සාධක 4ට වඩා වැඩි වෙනවනේ. වැඩි 4ට වඩා වැඩි. පුතා 4 මම හිතන්නේ සලකලා නෑ. 4 එනවනේ පුතේ. 4 වරක් 4 16 එන්නේ නේ. එතකොට පුතේ එතන වැරදිනවනේ. 12ත් එක්ක ගියොත් ඔයා එතකොට 12 සර් බෑ. ලකුණු දෙන්න බෑ. මෙතන ලකුණු 2 හෝ බිංදුවයි. ලකුණු 2 හෝ බිංදුවයි. හරි සංඛ්‍යා දෙකක් එන්නේ පෑනුමියාත්. හරි. හදා ගන්න. එතකොට අපි තව ඊළඟ ප්‍රශ්නෙට එන්නේ. අපි එනවා ඊළඟ ප්‍රශ්නේ යොමු කරන්නේ මම යෙනාරගෙන් පස්සේ තෙදාරට. තෙදාරදුව කතා කරන්න 19 වෙනි ප්‍රශ්නේ තෙදාරට. තෙදාරා තරිඳු ළඟ මුදල් වයි ප්‍රමාණයක් ඇත. පෑන් දෙකක් මිලදී ගැනීමට රුපියල් 100ක් ප්‍රමාණයක් වැය කළේය. ඔහු ළඟ ඉතිරි වන මුදල කොපමණද? තෙදාරා නැද්ද? එහෙමනම් ඊළඟ මගේ යොමු කිරීම ජෙනිත. සර් ඔව්.
මට කියන්න පුතා මේකේ කියනවා මම දැන් යොමු කරේ ජනිතට තරිඳු ළඟ මුදල් වයි ප්‍රමාණයක් ඇත. පෑන් දෙකක් මිලදී ගන්න රුපියල් 100ක් වැය වුණාලු. ඔහු ළඟ ඉතිරි වන මුදල කොහොමද ඒ? වයි අඩු කිරීම 100. වයි අඩු කිරීම 100. රුපියල් වයි අඩු කිරීම 100 කියලා ලියලා තිබුණත් ඒකට අපිට ඒකත් පිළිගන්න පුළුවන්. නේ? දෙකම හරි. කියන්නේ. තව කවුද කතා කරන්නේ? වයි අඩු කිරීම රුපියල් 100. ඔව් වයි අඩු කිරීම රුපියල් 100 කියලා ලියලා තිබුණත් ඉතින් අපිට ඒක ගන්න පුළුවන් රුපියල් කියලා. විශේෂයෙන් මේ බීජ ගණිතයේදී පුතේ අපි ඒකක සලකන්නේ නැහැ. අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි. බීජීය ප්‍රකාශන වලදී. ඒ හින්දා එතන රුපියල් නොලිය ලිව්වත් ගැටලුවක් නැහැ. ලියලා තිබුණට වැරදිත් නැහැ. අපිට ගන්න වැරද්දක් දාන්න හේතුවක් නැහැ. වයි අඩු කිරීම රුපියල් 100 කියලා ලියලා තිබුණත් ඒත් හරි. රුපියල් වයි දැන් මෙහෙම ලියන්නත් පුළුවන්. රුපියල් වයි අඩු කිරීම රුපියල් 100 කියලා ලියන්නත් පුළුවන්. වයි කියන්නේ මුදලක් නේ. right. ඊළඟ මගේ ප්‍රශ්නේ යොමු කිරීම බිහඳු පුතාට බිහඳු විජේසිංහ බිහඳු කතා කරන්න. බිහඳුට යොමු වෙන්නේ පහත ප්‍රගණන ලකුණෙන් දක්වා ඇති සංඛ්‍යාවට 3ක් එකතු කළ විට සංඛ්‍යාව ප්‍රගණන ලකුණු මගින් දක්වන්නලු. ඒක නම් ඉතින් ඔයාට මට කියන්න බෑ නේද? මම ඒකම කරන්නම් ඉතින් නේද? මේක ඇඳලා පෙන්නන්න එපා එතකොට නේ. කොහොම තියනවා පුතේ. මම බිහඳු කතා කරනකොට මම ප්‍රශ්නයක් අහන්න. බිහඳුකෝ ඔව් සර්. යාට මට කියන්න මෙතන කීයක් තියෙනවද? මෙතනින් නිරූපණය වෙන සංඛ්‍යාව කීයද කියලා? 12යි. ඔව් 5යි 5යි 10යි 12යි. 12ට කීයක්ද එකතු කරන්න කියන්නේ ඒගොල්ලෝ? 3. 3. කීයද? 15යි. 15යි. ඒක අපිට කියනවා එතකොට පෙන්වන්න කියලා. 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි. මම මේ වදින විදිහ ඕගොල්ලන්ට නිවැරදිව කියලා දීලා තියෙනවානේ. මේ අට කෙලවර යාවෙන්නේ හරියට ඇඳලා තියෙන්න ඕන පැන්සලෙන්. ඔන්න ඔහොමයි පුතා පළවෙනි ප්‍රශ්න 20 අපි සාකච්ඡා කරේ ප්‍රගණන ලකුණු ඔබ ඇඳලා නිවැරදිව උත්තරේ දාලා තියෙන්න ඕන. එතනට වෙනකන් ලකුණු ටික බලන්න. එතන එතකොට ලකුණු 6න් එන්නේ. එතකොට පළවෙනි කොටසේ ලකුණු ටික ඔබ සඳහන් කරන්න ඉස්සරහැම පළවෙනි කොටස 40න් කීයද කියලා දාන්න පුතේ. පළවෙනි කොටසේ ලකුණු 40න් කීයද කියලා දාන්න. 40න් කීයද කියලා දාන්න. අසම් පළවෙනි පිටුවේද? ඔව් මුල් පිටුවේම දාන්න මුල් පිටුවේම. සර් WhatsApp group එකට දාන්නද? නෑ අපි ඉස්සෙල්ලා සෙකන්ඩ් පේපර් එකටත් යමු. දාලා තියන්න කමන්නේ අපි සම්පූර්ණ වුණාට පස්සේ එතනට එමු. මම අද සම්පූර්ණ පේපර් එක සාකච්ඡා කරන්න අදහස් කරන් ඉන්නවා පුතා. අපිට මොකද මේ සතියකට කොහොම හරි අපි එක පේපර් එකක් කරන්න ඕනේ. මම පුංචි විවේකයකට ඕගලන්ට දෙනවා. අපි විවේකයක් දීලා ඊට පස්සේ මේ ආයි දිගට සාකච්ඡාව ගෙනියනවා. හරි? එහින්දා මේ හැමෝම සහභාගී වෙන්න සම්බන්ධ වෙන්න. හරි. දැන් පළවෙනි පිටුවේ ලකුණු ටික දාලා බලන්න අඩුපාඩු. විශේෂයෙන් පුතේ හොයලා බලන්න ඕන දේ තමයි මේක පුතාලගේ අතින් වෙන අත්වැරදි තමයි වැඩිපුරම තියෙන්නේ නේද? පෘථග්ජනය විදිහට ඉතින් අපිට අත්වැරදි වෙනවා. ඉතින් හැබැයි විභාගයකදී වෙන අත්වැරදි වලට පුතේ සමාවක් නැහැ. නේද? දැන් පාරේ යනකොට අර කිව්වා වගේ පුංචි අත්වැරද්දක් වෙලා කාගේ හරි කකුලක් හරි පෑගුණොත් අපිට කියන්න පුළුවන් සමා වෙන්න වැරදීමක් උනේ කියලා අපිට එතනම මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. නේ? එතකොට අපිට විභාගෙදී එහෙම බෑ. විභාගෙදී ඔබෙන් යම් වූ අත්වැරද්දක් වුණොත් ඔබට එතන දඬුවමක් ලැබෙනවා. ඒ තමයි ඔබට හිමි ලකුණු අඩු වෙනවා. ඒ හින්දා අත්වැරද්දක් ඇති නොවන ලෙස කටයුතු කරගන්න තමයි ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. එතනදී වැදගත්ම වෙන සාධකය තමයි කාලය. ඒක තමයි පුතා කියන්නේ කාල කළමනාකරණය හරි වැදගත් වෙනවා විභාගයකදී. අනිවාර්යයෙන්ම ඔබට මේ කෙටි ප්‍රශ්න 20ට හිමි වෙනවා. සාමාන්‍යයෙන් අපි වෙන් කරොත් කාලය මිනිත්තු 40ක්. මිනිත්තු 2 ගාන 1 ගානකට මිනිත්තු 40ක කාලයක් උපරිමේ ගන්න පුළුවන්. නමුත් ඔබ මිනිත්තු 40ම හරියට ගත්තොත් එහෙම ඔබට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න ඉතුරු වෙන්නේ තව පැයකුත් මිනිත්තු 20ක්. එතකොට ඔබ දැන් මේකේ නම් පැයකුත් මිනිත්තු මේකේ එතකොට
තවත් පැයයි මිනිත්තු එතකොට පැය 2යි මිනිත්තු 10ක් එනවා. පැය 2මාරක්නේ. එතකොට සාමාන්‍යයෙන් අපේ පළාත් පේපර් එකේ ගත්තොත් එහෙමයි ඉතිරි වෙන්නේ පැයකුත් මිනිත්තු 20ක්. එතකොට ඕගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් තරම් ලේසි ප්‍රශ්න වලට මුලින්ම උත්තර ලියලා කාලය ඉතිරි කරගෙන අමාරු ප්‍රශ්න වලට යන්න ඕනේ. එතකොට එතනදී ඕගොල්ලන්ට ඒවට වැඩි කාලයක් යොමු වෙන්න පුළුවන්. දෙවෙනි තුන්වෙනි වර බලන්න නම් කාලය ඉතිරි කරගන්න ඕන. දෙවෙනි තුන්වෙනි සර් වර බලනකොට තමයි පුතා මොකද වෙන්නේ? ඔබගේ අත්වැරදි අවම කරගන්න පුළුවන් නැති කරගන්න පුළුවන්. ඔව් කතා කරා. සර් පේපරේට ඉස්සරහ පිටුවෙත් දාන්නේ ලකුණු. පුතාලට දැන් පුළුවන් පේපර් එකේ මේ ෆස්ට් මෙහෙම පේපර් එකේ තියෙනවනේ මම සඳහන් කළා මෙතන මේ පැත්තකින් උඩින් පළවෙනි කොටසට ලකුණු කීයද කියලා දාන්න පොඩියට පැහැදිලිව. හරි? ආ සර්. අපි අපි සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා විවේකයකට යමු. මම ඔයගලන්ට හරියටම 8ට විවේකයක් දෙන්නම්. ඊට පස්සේ අපි පැය භාගයක විතර විවේකයකින් පසු ඉතුරු කොටස් වලට යමු. අපි පළවෙනි ප්‍රශ්නේ ආවරණය කරගමු පුතේ. එතකොට ලේසි වෙයි. ඔන්න එහෙනම් සූදානම් වෙන්න. සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට අපි එන්න හදා. අර 20 වෙනි ප්‍රශ්නයේ අවසානයේ එක්ක ආරම්භයේ ඉන්නේ පළවෙනි ප්‍රශ්නය සෙකන්ඩ් පේපර් එකේ එම පාඩමටම අදාළව තමයි එන්නේ නේද? අපි දැන් පාඩම් මාතෘකා ලියන එක පොඩ්ඩක් අතපසු වුණා නේද? ඔබට දැන් තනියම ලියා ගන්නත් පුළුවන් පාඩම් මාතෘකා ටික. විශේෂයෙන් පාඩම් මාතෘකා ලියන්න මේ ප්‍රශ්න පත්‍ර හදන එකම නෙවෙයි විශ්ලේෂණයක් කරන්න පොඩි සොයා බැලීමක් කරන්න මොනවද වැඩිපුරම මේ ප්‍රශ්න පත්‍රවල වැඩිපුරම ආමන්ත්‍රණය වෙන්නේ මොන පාඩම් මාතෘකාවලින්ද කියන එක පුතේ තමන් සොයා බැලීමක් කරන්න. එතකොට ඔබට අවබෝධයක් ලැබෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අපි එන්නේ සෙකන්ඩ් පේපර් එක. දෙවෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. 2019 විශාඛා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවේ නිලවරණයේදී එක් ශිෂ්‍යාවන් ලබාගත් ඡන්ද වෙන වෙනම සටහන් කර ගැනීමක් සිදු විය. මෙහිදී දත්ත රැස් කිරීමට යොදාගත හැකි වඩාත්ම සුදුසු ක්‍රමය නම් කරන්න. දත්ත රැස් කිරීමට යොදාගත හැකි වඩාත්ම සුදුසු ක්‍රමය නම් කරන්න. නේ? දැන් මේ බලන්න දත්ත රැස් කිරීම සම්බන්ධව පුතාලගෙන් ඔබ ඉගෙනගත්ත කරුණු පිළිබඳ විමසා බැලීමක් තමයි මේ කරන්නේ. තොරතුරු රැස් කරන්න අපි යොදා ගන්න පුළුවන් සුදුසුම ක්‍රමය තමයි මොකද්ද? ප්‍රගණන වගු. ප්‍රගණන වගු වල දත්ත රැස් කරන එක. ප්‍රගණන වගු. ප්‍රගණන වගු භාවිතය. සර් ප්‍රගණන ලකුණු මගින් කියලා කිව්වත් ඔව් ඒකත් අපිට ඉතින් පිළිගන්න පුළුවන්. ප්‍රගණන ලකුණු මගින් දත්ත රැස් කිරීම. ඒකත් පිළිගන්න පුළුවන්. ප්‍රගණන ලකුණු කියලා දාලා තිබුණත් මම ඒකට ඔබට ලකුණු දෙන්නම්. ඒක අපි මේ ප්‍රගණන ලකුණුනේ භාවිතා කරලා ප්‍රගණන වගු සකස් කරන්නේ. ප්‍රගණන ලකුණු භාවිතය. ඒකත් අපිට ගන්න. අපි දෙවෙනි ප්‍රශ්නෙට එනවා. මේව දීලා තියෙනවා පුතා ප්‍රගණන වගු ඇතුළත් වගුවක් මම ඒක අඳින්නම් මෙතන. වාහන සංඛ්‍යාව මෙතන ඉන්නේ ප්‍රගණන. හරි? එතකොට පුතා මෙතන තියෙනවා පාගමනි. යතුරු පැදි. පාපැදි. බස්. අන්තික කාර්. මෙතන දැනට තියෙනවා 1 2 3 4 5 1 2 3 4 5
1 2 3 1. ඒ කියන්නේ පද 16යි. මෙතන එනවා 1 2 3 4 5. 1 2 මෙතන 7යි. පුතාලට මෙතන 12 තියෙනවා 17 තියෙනවා 11 තියෙනවා. මේකේ පුතා මේ දෙවෙනි කොටස ඒ කොටස කියනවා ඉහත වගුව පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන හිස්තැන් පුරවන්න කියලා. දැන් මම මේක ඕගොල්ලන්ගෙන් අහලා වැඩක් නැහැ. මොකද මේක පුරවන්න එපා. ඒ හින්දා මම ඔන්න පුරවනවා. පුතේ ප්‍රගණන ලකුණු නිවැරදිව යොදන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. 12 එන්නේ පුතේ 1 2 3 4 5. එතකොට 1 2 3 4 5 10යි ඔන්න 12යි. ඊළඟට මෙතන එනවා 1 2 3 4 5. 1 2 3 4 5. අයි පුතේ පහක් එන්න බෑනේ. 15යි 17යි. මෙතන එනවා 1 2 3 4 5. 1 2 3 4 5 11යි. ඔන්න ඔහොම පුතාලා ඔක මාර්ක් කරලා තියෙන්න ඕන. පැන්සල භාවිතා කරන්න හදිසියවත් වැරදුනොත් මකලා හදන්න ඉඩ තියාගන්න. නැත්තේ කුමන වාහන වර්ගයෙන්ද? දැන් මේ A කොටසට උත්තරය, A කොටසට ඔන්න B කොටසට උත්තරය. වැඩිපුරම සේවකීන් පැමිණ ඇත්තේ කුමන වාහන වර්ගයෙන්ද? වැඩිපුරම ඇවිල්ලා තියෙන පුතේ 17නේ. ඒ කියන්නේ බස් රථ වලින්. ඔබේ උත්තරේ ඉන්නේ බස් රථ වලින්. නේ? බස් රථ වලින්. තමයි ඒක. සර් බස් වල කියලා තිබ්බොත් හරිද? මොකද්ද? බස් වල හරි කමන්නේ බස් වල කියලා කිව්වොත් හරි බස් රථ වලින් කිව්වොත් වඩා හොඳයි. අඩුවෙන් සේවකීන් පැමිණ ඇත්තේ කුමන වාහන වර්ගයෙන්ද? අඩුවෙන්ම ඇවිල්ලා තියෙන යතුරු පැදි මගින්. යතුරු පැදි. යතුරු පැදි. ඊළඟට D එක ඔබට කියනවා යතුරු පැදියෙන් පැමිණි ගණන හා පාපැදියෙන් පැමිණි ගණන අතර වෙනස. යතුරු පැදියෙන් පැමිණි ගණනයි පාපැදියෙන් ආපු අතර වෙනස. 12න් 7ක් අඩු කරනවා. 12න් 7 පාපැදි යතුරු පැදියයි පාපැදියයි 12න් 7ක් අපි අඩු කරනවා. 5යි. එතකොට මේ අඩු කරන බව පෙන්වන්න පුතේ එකපාර හිතින් දාන්න එපා. උත්තරේ 5යි. ඔන්න ඔහොමයි. නේ 5යි. නේ 5යි. ඊළඟට අපිට කියනවා ඉහත තොරතුරු චිත්‍රපස්ථාරයක දක්වන්න කියලා. චිත්‍රපස්ථාරයක. නේද? ඔව්. දැන් මම මෙතනට වෙනකන් ලකුණු ටික ප්‍රධානය කරලා චිත්‍රපස්ථාරයේ අඳින විදිය ඕගොල්ලන්ට මතක් කරන්නම්. ඔන්න මම ලකුණු දෙනවා පුතාලා මාර්ක් කරගන්න. මෙහෙමයි පුතේ මේකට ලකුණු වෙන්නේ ප්‍රගණන වගු භාවිතය හරි ප්‍රගණන ලකුණු කියන සඳහනට එක ලකුණයි. ඊට පස්සේ මේ පේළියට 1යි මේ පේළියට නිවැරදි නම නිවැරදි වෙන්න ඕන 1යි මේ අතර හිඩැස් තියෙන්න ඕන ගානට පිළිවෙට කරලා තියෙන්න ඕන මෙතන ලකුණු 3ක් එනවා. බස් රථ වලින් 1යි යතුරු පැදියෙන් 1යි එතකොට 3යි 4යි 5යි 6යි ඊට පස්සේ පුතේ 5 ගත්තට 1යි එතනටත් ලකුණු 1ක් එනවා හරි 1ක් එනවා හැබැයි 5 ලියනකොට 12 අඩු කිරීම 7 කියලා ලියලා තියෙන එක තමයි වඩාම හොඳයි. ඔතනට වෙනකන් ලකුණු ටික දාගන්න. ඔන්න මම දැන් චිත්‍රපස්ථාරය අඳින්න හදන්නේ. චිත්‍රපස්ථාරයට අපි සිතිලියක් කියලා කියනවා. සිතිලියක්. ඔන්න දැන් මම අඳිනවා. ඊට මදින්ද මම මේක කරනවා. වගුවට කීයද? මෙතන වගුවට මේ පේලියකට එක ගානේ හම්බ වෙයි. මෙතන නිවැරදි නම් 1යි. හරි? නිවැරදි නම් 1යි. පළවෙනි ප්‍රශ්නෙට පුළුවන් කොටස 5යිද ලකුණු? මෙතනට වෙනකන්ද ලකුණු? මෙතන නෑ සර් වගුවට ලකුණු 5යි නේද? වගුවට ලකුණු 5ක් එන්නේ නැහැ. මේ ටික නෙවාට පුරවන්න තියෙන්නේ. මේ ටික විතරයි. එතකොට මේ පේලි 3ට ලකුණු 3යි එතන. හරි? ඔන්න එහෙනම් සර් පළවෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් දෙනවද? මේ සෑම ප්‍රශ්නයකටම පුතේ ලකුණු 10 ගානේ ලැබෙයි. 10 ගානේ. දැන් මෙතන තව ලකුණු ඉතුරු වෙනවනේ. තව ලකුණු 3ක් නේ. ලකුණු 3ක් එනවා. ඒක චිත්‍රපස්ථාරයට යන්න. එතකොට අපි චිත්‍රපස්ථාරය අඳිනකොට මෙතන අපිට වෙනවා මේක චිත්‍රපස්ථාරයක් අඳින්න කියනවනේ නේ. එතකොට අපි ගන්නවා මෙහෙම 1 2 3 4 5 1 2 4
මෙතනට අපි වාහන වර්ගය ගන්නවා. වාහන වර්ගය. මෙතන අපි කියනවා වාහන සංඛ්‍යාව. වාහන සංඛ්‍යාව. එතකොට මෙතන වාහන වර්ගයේ මෙතන වාහන වර්ගයේ කිව්වම පාගමනින් කියන එක වාහනයක් නෙවෙයි නේද? වාහනයක් කියලා හිතන්නේ පාගමන. ඊට පස්සේ අතුරු පැති. වාහනයක් කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් අර්ථ දක්වන්න. ආපැති. ප්ලස් මේ කොහොම එනවා. අපි බලමු කොයි මෙහෙට කොච්චර ඉඩ ප්‍රමාණයක් යනවද කියලා. දැන් අපි තීරණය කරන්න එපා රූපයක් මොකක් හරිනේ 16 7 12 17 2. මම ගන්නවා පුතේ රවුමක් මෙහෙම. රවුමක්. මෙම රූපේ මෙමගින් මෙමගින් වාහන කියලා තමයි ඉතින් අපිටත් ගන්න වෙන්නේ. වාහන දෙකක් නිරූපණය වේ. දැන් මම මේක ගන්නවා වාහන දෙකක්. මෙමගින් වාහන දෙකක්. මේක තමයි යතුරු වෙන්නේ. යතුරු වාහන දෙකක් නිරූපණය වේ. එතකොට මෙතන 16ක් පෙන්වන්න නම් පුතේ 8ක් එනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි නේ ඊළඟට 7ක් පෙන්වන්න නම් මේ එක ළඟින් එක යටට අඳින්න එක එනවා. එතකොට 7ක් පෙන්වන්න 6යි දෙවරක් 3 6යි දෙවරක් 3 6යි 7ක් පෙන්වන්න ඒකෙන් භාගයක් එනවා. ඊළඟට 12ක් පෙන්වන්න 6ක් අඳින්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඊළඟට පුතේ බස්රත 17ක් කියන්නේ 8 මාර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8 මාරක් එන්න ඕන. ඊළඟට කාර් 11ක් කියන්නේ 5 මාර 1යි 2යි 3යි 4යි 5යි භාගයක්. දැන් අපිට මේක ඉඩ ප්‍රමාණවත් අපි මේව වැහුවා නේ ඔන්න වෙන්න ඕන නේ ඔය විදිහට ඔබේ චිත්‍රපස්තාරයේ අලංකාරව පෙන්නන්න හෙඩ්ලයින් එකකුත් දාමු කර්මාන්ත ශාලාවක සේවකයින් සේවයට පැමිණෙන ආකාරය සේවයට පැමිණෙන ආකාරය නිරූපණය කරන චිත්‍රපස්තාරය. අන්න එහෙම සඳහන් වෙන්න ඕන. සර් ඔව් කියන්න. සර් මං WhatsApp group එකට දැම්ම ඒක චුට්ටක් හරියද බලන්නකෝ. ඔව් මම බලන්නම් පුතේ. මේකට එතකොට මෙතනදී අපි සැලකිලිමත් වෙන කාරණා කිහිපයක් තියෙනවා. මේකෙදී සැලකිලිමත් වෙන කාරණා කිහිපයක්. ඔව් කොට දෙනෙක් අර තියෙනවා. ඔව් කොටුවක් අරන් තියෙන්නේ නේද? එකක් තමයි මේක අනිවාර්යයෙන්ම වර්ණ ගන්වන්න පුතේ. පාට පැන්සලක් අරගෙන මේව පාට කරන්න. මම ඒක ඔයගලන්ට කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම ප්‍රස්තාරයක තියෙන්න ඕන ආකර්ෂණයක්. ප්‍රස්තාරයකින් ප්‍රධානම බලාපොරොත්තු තොරතුරු ලබා ගැනීම. ඒතොර තොරතුරු සංසන්දනය කරන්න පුළුවන්. තොරතුරු සංසන්දනය කිරීම තුළින් අනාගතය ගැන පුරෝකථනය කරන්න පුළුවන්. එහෙනම් මේකෙදි ආකර්ෂණය හරි වැදගත්. ඒ හින්දා පාට පැන්සලකින් මේක වර්ණ ගන්නවා. විභාගයටත් යනකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පාට පැන්සලක් දෙකක් ඔබේ පැන්සල් පෙට්ටිය තුල තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම යතුරු තියෙන්න ඕන. අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න. සංකීර්ණ රූප තෝරගන්න යන්න එපා. දැන් මේක දෙනවද? ඔතන ඕගලන්ට රූපයක් දීලා නැත්නම් ඕගොල්ලෝ ඉතා සරල සමමිතික රූපයක් තෝරගන්න. සංකීර්ණ රූප වලට යන්නත් එපා. කොටුවක් ගත්තට කමක් නැහැ. හැබැයි කොටුව ගන්නකොට මෙහෙම කොටුව බෙදලා පෙන්වන්න අවශ්‍ය නැහැ පුතේ. එනාර මෙහෙම පෙන්වන්න ඕනේ බෙදලා. ඔයාට දැන් මෙතන අවශ්‍ය වෙන්නේ 4න් පංගුවක් නම් ඒ 4න් පංගුව ඔහොම පොඩි පෙන්නන්න. ඔයාට ඕනේ 4න් පංගු 3ක් නම් මෙහෙම ඇඳලා ඉවර වෙලා
4න් 5 3 වෙන්නේ මෙයා මකලා ගන්න ওই විදියට. මේ ටික කොහොම මකලා පෙන්නන්නේ. මේව වෙන් කරා කියලා ගැටලුවක් නැහැ. හැබැයි පොඩ්ඩක් වර්ණ ගන්නවන්න. හරි. ওই විදියට. හරි. වැරද්දක් නැහැ. හරි නේද? ඔව්. හරි. රූප එකිනෙකට ගෑවෙන්න බෑ. හරි. රූප අතර ඉඩස් තියෙන්න බෑ. නේ? ඒ විදියට. හරි. එහෙමනම් ලකුණු ලැබෙන්නේ පුතා මෙහෙමයි. යතුර ඔබ සඳහන් කර ඇතනම් ලකුණු 1යි යතුරට. ඊට පස්සේ පුතේ මේ ඔක්කොම රූප ටික හරියට තියෙනවා නම් ඇඳලා ලකුණු 1යි. මේ වාහන වර්ග ටික හරියට පැහැදිලිව ඇඳලා ලියලා තියෙනවා නම් එතනත් එකක් දාගන්න. නේ? ඔය වගේ ලකුණු 3ක් එතනට එනවා. ඒ අනුව තමයි පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 10 හැදෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 10න් කීයද කියලා දාන්න. පළවෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීයද කියලා දාන්න. හරි? ඔය චිත්‍රපස්ථාරයට මුල් ලකුණු කීයද? චිත්‍රපස්ථාරයේ ලකුණු 3යි ලැබෙන්නේ. මට මේ මිනුකි කවුද අපේ මිනුකි පුතාගේ මල්ලි එවලා තිනවා මේ තොරතුරු ලබා රැස් මෙහිදී දත්ත රැස් කිරීමට යොදාගත හැකි වඩාත් සුදුසු ක්‍රමය චිත්‍රපස්ථාරය කියලා. ඒක වෙන්න බෑ. චිත්‍රපස්ථාරයෙන් කරන්නේ රැස් කරගත්ත තොරතුරු නිරූපණය කිරීම. පුතා සෙනුල නේද? මේ පළවෙනි එකට චිත්‍රපස්ථාරය කියන එක වැරදි පුතේ. ඒක ගන්න බෑ. හරි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ සාකච්ඡා කරේ. මොකද කියන්නේ පුතේ අපි දිගටම යමුද? විවේකයක් ඕනද? අපි ඉක්මනට දිගටම යමුද? කරගෙන යමු නේද? ඔව්. එහෙනම් කරගෙන ඉක්මනට කරමු. හරි. ඔන්න අපි එනවා ප්‍රශ්නාංක 2ට. ප්‍රශ්නාංක 2 තියෙන්නේ පුතේ බල මේකක් දෙන්නේ නැද්ද? දර්ශක පාඩමේ. හරි. දර්ශක පාඩමේ. තව පොඩි වෙලාවක් ගත කරයි එච්චරයි. හරි. මම ටිකක් වේගෙන් කරන්න. පුතාලා ළඟ උත්තර තියෙන හින්දා ඒම කියලා ඔයගලන්ට ගැටලු තැන් මතුනොත් ඒකම ඒවා අහන්න. දර්ශක පාඩම ඔන්න. මෙතන ඉන්නේ පුතා මේ විදියට ඔය මයික් එක ඕෆ් කරගන්න ධම්සත් සර් ස්ටක් කරලා. ඉස්සක් වෙනවා. මාව පේන්නේ නැද්ද? හරිද මාව පේන්නේ නැත්තේ? මට කියන්න පුතේ කවුරු හරි යනාරා පේනවද මාව? මාව පේන්නේ නැද්ද? පැහැදිලි නැද්ද? මම හෙන්නේ නැහැ නේ පුතේ. ඩොලර් දෙනවා සර්. හරිද? සම්බන්ධ වෙනවද? ඔව් සර්. සර්. දැන් හරි නේද? සර්. හරි. හරි. හරි සර්. ඉන්ටර්නෙට් වල සර් ගැටලුවක්. පළවෙනි ප්‍රශ්නෙට මුල් ලකුණු 10යිද? ඔව් මුල ලකුණු 10යි. මේ පේපර් එකේ 10 ගානේ ලැබෙන්නේ. 10 ගානේ ප්‍රශ්න 5යි. එතකොට 50යි. අතන 10 ගානේ ප්‍රශ්න 50යිනේ. මෙතන පෙන්නන්නේ 50යි. එතකොට 90යි ඉන්නේ මුල් ලකුණු. නෑනේ 15කට යන්න ඕන නේද පුතා? මෙතන 5යි. sorry.
15කට යන්න. සර් 90යි. ඔමිට පොඩ්ඩක් මෙතන 20යි තියෙන්නේ කෙටි පාඩ. මේවා ප්‍රශ්න නේ. මේගොල්ලන්ගේ මෙතන සැකැස්මේ එතකොට වෙන්නේ මෙහෙමයි නේ පුතා. මේක 16කට යන්න ඕනනේ. මේකේ ප්‍රශ්න ලකුණු 16කට වැටෙන්න ඕන. මට ඒක දැක්කේ නෑ. පුතා මෙන්න මෙහෙම ලකුණු සංශෝධනය කරගන්න වෙනවා. මං හිතන් හිටියේ මෙතන ප්‍රශ්න මේ තියෙනවා කියලා 6ක්. ප්‍රශ්න 6ක් නෙවෙයි තියෙන්නේ නේද පුතේ? ප්‍රශ්න 5යි තියෙන්නේ. ප්‍රශ්න 5යි. එතකොට අපිට 100 හදාගන්න වෙන්නේ මෙහෙම. දැන් කෙටි ප්‍රශ්නයකට දෙක ගානේ එතන 20යි 40යි. ඊට පස්සේ තව 60යිනේ පුතා තියෙන්නේ. ඒ 60 බෙදන්න එපා 5න්. එතකොට ප්‍රශ්න එනවා. ප්‍රශ්නයකට එන්නේ පුතේ ලකුණු 12. 12ව 5ක් පුතේ එන්නේ. 12 වර 5 60 වෙන්නේ. එහෙනම් තව ලකුණු දෙකක් එකතු කරගන්න වෙනවා. මෙන්න මෙහෙම ලකුණු දෙක එකතු කරගන්න. චිත්තපස්ථාරයට තව එක ලකුණක් දාගන්න. ඔබේ චිත්තපස්ථාරේ හරිනම් එක ලකුණක් දාගන්න. චිත්තපස්ථාරයට එතකොට ලකුණු 4ක් එනවා. ඊළඟට අර තොරතුරු රැස් කිරීම කියන කාරණාව තියෙනවානේ. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු දෙකක් දාගන්න. ඒ කියන්නේ දත්ත රැස් කිරීම යොදාගත හැකි වඩා සුදුසු ක්‍රමය. එතනට ලකුණු දෙකක් දාගන්න. එකයිනේ අපි දුන්නේ. එතකොට ලකුණු දෙකක් දාගන්න. පැහැදිලි? එතකොට ලකුණු 12ක් එනවා. 12 ගාන එන්නේ. හරි සර්. මගෙන් වෙච්ච අඩුපාඩුවක් මම මේ 6ක් තියෙනවා කියලා හිතාගෙන ගියාට මෙතන ප්‍රශ්න 5යි තියෙන්නේ. එතකොට 12ව 5ක් එන්නේ පුතේ. හරි? හරි. එතන සංශෝධනය කරන්න. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 2යි, චිත්තපස්ථාරයට ලකුණක් එකතු කරලා ලකුණු 4ක් දාගන්න. හරි. මයික් එක ඔෆ් කරගන්න. කාගේ හරි මයික් එක ඔන් වෙලා තියෙනවා. මන්ට මයික් එක ඔෆ් කරගන්න පුතා. මෙන්න අපි එනවා ප්‍රශ්නාංක 2ට ඉක්මනින්. තාම ඔෆ් වෙලා නැහැ. හැමෝම මයික් ඔෆ් කරගන්න. අවශ්‍ය වුණොත් විතරක් කතා කරමු. කවුද මේ ගැටලුව? ඔව් අහන්න කියන්න. කියන්න පුතේ. සර් මට සර්ව පේන්නේ මම ලියුණා දැන් මේ සර් මට වීඩියෝ කෝල් එකක් එවනොද? හරි මම රිකට් එකක් දාන්න. රිකට් එක නොදැම්මත් මං ඉන්න බව පේන්නනවා පුතේ වම් අත පැත්තේ. හරි? හරි. අපි එනවා දෙවෙනි ප්‍රශ්නෙට මාතෘකාව දර්ශක පාඩම. හරි. ඔය කාගේ හරි කරුණාකර මයික් එක ඔෆ් කරගන්න. කො ඔය කවුද කතා කරන්නේ පුතේ? පහත වචනයෙන් දක්වා ඇති සංඛ්‍යා දර්ශක ආකාරයෙන් ලියන්නලු. පහත වචනයෙන් දක්වා ඇති සංඛ්‍යා දර්ශක ආකාරයෙන්. 1. ඔන්න 3 සිව්වෙනි බලය. 3 සිව්වෙනි බලය කියන්නේ 3 බල 7. 5 ඝනය. 5 ඝනය කියන්නේ 5 තුන්වෙනි බලය. ඝනය කියන්නේ තුන්වෙනි බලය. දෙවෙනි ප්‍රශ්නේ අගය සොයන්නලු. එතකොට එනවා 2 දෙවෙනි බලය 3 තුන්වෙනි බලය ගුණ කිරීම 5. එතකොට අපි මෙයාම විහිදුවා ලියනවා 2 ගුණ 2 ගුණ 3 ගුණ 3 ගුණ 3 ගුණ 5. එතකොට අපි මෙයාගේ ගුණ කරලා අගේ අපි ගමු. දෙවරක් 2 4යි 4 වරක් 3 12යි 12 වරක් 3 පුතේ 36යි. 36වත් 3ක් එන්නේ. 36ව 3ක් අපි ගන්නවා. එතකොට 3 වරක් 6 18යි 3 වරක් 3 9 1යි 10යි 108යි. 108ේවා 5. එතකොට එන්නේ 540යි. ඔබේ උත්තරේ මෙතන එන්න ඕනේ 540යි. නැවතත් අපි බලමු.
දෙවරක් 2 4යි, 4 වරක් 3 12යි, 12 වරක් 3 36යි, 36ව 3ක් 108යි, 108 ඒවා 5ක් 540යි. ඊළඟට අපි එනවා තව එකක් තියෙනවා B කියලා. B එතකොට එන්නේ එකේ තුන්වෙනි බලය ගුණ කිරීම දෙකේ දෙවෙනි බලය 3 එකේ වෙනි බලය. එතකොට 1 ගුණ 1 ගුණ 1 ගුණ 2 ගුණ 2 ගුණ 3 අපි ගුණ කරමු. එක් වරක් 1 1යි, එක් වරක් 1 1යි, එක් වරක් 2 2යි, දෙවරක් 2 4යි, හතර වරක් 3 12යි තුනේ පුතේ උත්තරේ. ආ කොටසට අපි එනවා. වෘත්තය තුල සංඛ්‍යා පොදු ලක්ෂණ අනුව කාණ්ඩ දෙකකට වෙන් කරන්න. එම එක් එක් කාණ්ඩයේ සඳහා සුදුසු නම් යොදන්නලු. කාණ්ඩ දෙකකට වෙන් කරන්නලු. ඔව්. අපිට මේක කාණ්ඩ දෙකකට වෙන් කරන්න කියලා තමයි කියන්නේ. කොහොමද අපි වෙන් කරන්නේ කාණ්ඩ දෙකකට? සර් කාණ්ඩ 3කට වෙන් කරන්නේ. කාණ්ඩ කීයකට? සෝරි 3කට. කාණ්ඩ 3කට. පුතේ එහෙනම් පැහැදිලිව 3කට වෙන් කරන්න පුළුවන් නේද? කොහොමද ඔයගොල්ලෝ වෙන් කරේ? එන්නේ නේ 10 ගුණාකාර ගන්න පුළුවන් නේ පුතේ. එතකොට එනවා 20 50 මට දැන් අතපසුනොත් ඔයගොල්ලෝ කියන්න 70 90 හරි නේද? 20යි 50යි 70යි 90යි. 100 ගුණාකාර වලට එනවා පුතා 200 එනවා 800 එනවා ඊළඟට තව කවුද ඉන්නේ? 700 400 700 නේ 700 තව තියෙනවද? නෑ නේද? ඊළඟට 1000 ගුණාකාර වලට එනවා 1000 එනවා 9000 එනවා 4000 එනවා තව දෙනවද? 3000 3000 කියන්නේ ඕකට ඔය සංඛ්‍යාම ලියලා ඉලක්කම් 2 සංඛ්‍යා, ඉලක්කම් 3 සංඛ්‍යා, ඉලක්කම් 4 සංඛ්‍යා කියලා ලිව්වොත් වැරදිද? තේ තුල වූ සංඛ්‍යා පොදු ලක්ෂණ අනුව කාණ්ඩ තුනකට වෙන් කරනවා. ඉතින් වැරදි දාන්න බෑ. මට ස්ක්‍රීන් එක පේන්නේ වැරදි දාන්න බෑ. මොකද මෙතන ඉලක්කම් 2 සංඛ්‍යා, ඉලක්කම් 3 සංඛ්‍යා, ඉලක්කම් 4 සංඛ්‍යා කියලා ලිව්වට වැරදි නෑ. ඒ වගේම මෙතන අපිට 10 ගුණාකාර කියලා ලියන්න පුළුවන් නේද පුතේ? 10 ගුණාකාර මේ 100 ගුණාකාර 100 ගුණාකාර මෙතන 1000 ගුණාකාර. මේක පුතා මේකත් මෙහෙමම ලියා ගන්න. අර ඔබ ලියපු එකට අමතරව මේකත් ලියා ගන්න. මෙතන අදහස් කෙරෙන්නේ නම් පුතේ සාමාන්‍ය මේ ප්‍රශ්නේ නිර්මාණය කරපු කෙනා ගුණාකාර පිළිබඳ අවබෝධය තමයි ළමයාගෙන් ඉස්මතු කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි අගට බිංදු දීලා තියෙන්නේ. දැන් පුතා කිව්ව ඉලක්කම් 2, ඉලක්කම් 3, ඉලක්කම් 4 ඒවා වෙන් කරන්න නම් බිංදුම දෙන්න ඕනෙත් නෑනේ නේද පුතේ? නේද? දැන් මෙයා පැහැදිලිව අදහස මෙයාගෙන් එන්නේ මේ ගුණාකාර පිළිබඳ අදහස. ඉතින් ඔයා අරම ලිව්වා කියලා ඒකට වැරදි දාන්නත් බෑ. ඒකත් මතක තියාගන්න. ඒ අනුව මේකට ලකුණු 12 වෙන් වෙන්නේ මෙන්න මේ. ලකුණු 12 වෙන් වෙන්නේ. සර් ඔව්. සර් අරක 10 ගුණාකාර නෙමෙයි. එහෙනම් සර් දෙවැනි රවුමේ 100 සර් අර දෙවනි රවුමේ හරි 100 ගුණාකාර. හරි. ඔයගලන්ට හොඳට සර් මට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ නේ. පුතේ සර් මම ලියුවලා ඒත් ස්ක්‍රීන් එක පේන්නේ. ඔව් දැන් මේ වෙලාවේ ඉන්ටර්නෙට් ට්‍රැෆික් වෙලාවක් නෑනේ. දැන් මෙන්න මෙහෙම මම පණිවිඩයකුත් දෙන්න තියෙනවා. ඕගොල්ලන්ට ඉදිරියේදී මම Zoom app එකෙන් තමයි එන්න හිතාගෙන ඉන්නේ. ටින් ටෝක් එකත් ඔහොම තියාගන්න. බොහෝ දුරට ඊට පස්සේ Zoom app එක සමහර වෙලාවට ඕගොල්ලෝ දැන් හැමෝම දාගෙනත් ඇතිනේ නේද? ඒ අවස්ථාව අනුකූලව අපි බලමු. දැනට අපි කොහොම යමුකෝ. හරි. දැන් මම රෙකෝඩින් එකක් යන හින්දා ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මේක ඔයගොල්ලන්ට නැවත බලන්න පුළුවන්. ඉන්ටර්නෙට් වල ගැටලුවක් හින්දා තමයි උතන වීඩියෝ එක ඔන් වෙන්නේ නැත්තේ. ටිකක් වෙලා ගිහිල්ලා සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ අපි මේ විදිහට යමු පුතේ. ආයි නැවත පුළුවන් ඕනනම් ආයි වෙලා ඇඩ් වෙන්න බලන්න. හරි. සර් කියන්න. සර් පළවෙනි පාස්ටරේ ආයන්නේ සර් මේ B එකේ සර් ගණයක් කියනකොට සර් 5 3ක් ගුණ වෙලා එන උත්තරේ නේද?
ඝනයක් කියන්නේ තුනේ බලය පුතේ. තුන්වෙනි බලය දර්ශකයේ 3 වෙන අවස්ථාව තමයි අපි ඝනයක් කියන්නේ. දෙක වුණොත් වර්ගයක්. දැන් මේක පහේ තුන්වෙනි බලය. සර් දෙවෙනි ප්‍රශ්නේ 12යි නේද? දෙවෙනි ප්‍රශ්නේ මේ හැම එකම ලකුණු 12 ගානේ එන්නේ. ඔන්න මම බෙදනවා දැන්. ඔන්න බලන්න මෙතනට ලකුණු 2යි. මෙතනට ලකුණු 2යි. 2යි. විහිදුවා ලියනවට 1යි. 540ට 1යි ලකුණු 2යි. විහිදුවා ලියනවට 1යි. 540ට 1යි ලකුණු 2යි. 2 4 6 8. හරි? ඊළඟට 2 4 6 8 මෙතන අපි එකක් දෙමු මේකට 1යි 1යි 1යි. එතකොට එතන ලකුණු 3යි. 1 4 6 8 8 3 11යි. තව එක ලකුණක් අපිට කොහෙට හරි දාන්න වෙනවා. අපි ඒ ලකුණ දෙමු පුතේ මෙතනට දෙමු නේ. මෙතන ටිකක් ගණිත කර්මයේ වැඩි හින්දා 540 ගන්නවට එතන දෙකක් දෙන්න. එතකොට මෙතන ලකුණු 3ක් එනවා. ಗುಣ කරන්න තියෙන්නේ. එන පුතේ 2යි 2යි 3යි 2යි 1යි 1යි 1යි. අනිවාර්යයෙන්ම මේ නම්බර් මේක සඳහන් වෙන්න ඕන. එතනද නිකම්ම වෙන් කිරීම විතරක් නෙවෙයි. එක එක ආණ්ඩයට සුදුසු නම් දෙන්න තියෙනවනේ. නම දීලා තියෙන්න ඕන. හරි. අපි එනවා දැන් තුන්වෙනි ප්‍රශ්නෙට. සර් දෙවනි ප්‍රශ්නේ මේ දෙවනි ප්‍රශ්නේ 20 50 70 90 ඔව්. පැහැදිලි නෑ. හරි. අපි එනවා ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3. සර් ඔව් කියන්න පුතේ. සර් අර 20 50 70 කියනකොට කියාවලට 100ට අඩු සංඛ්‍යා කියලාද දීලා තියෙන්නේ? ඔව්. මේකට ලිව්වේ මොකක්ද? මේකට 400 එකට ලිව්වේ 18 අඩු සංඛ්‍යාවක් කියලා. සර් දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 11යිද? දැන් එක්කෙනෙක් කතා කරනකොට ආයි පනින්න එපා පුතා. මේ ප්‍රශ්නේ විසඳනකම් ඉන්න. 18 අඩු සංඛ්‍යාවක් වුවොත් පුතේ මෙයා 18 අඩු සංඛ්‍යාවක් වුවොත් මේගොල්ලොත් එනවනේ පුතේ. 20යි 50යි 70යි 90ක් කියන්නේ 18 අඩු සංඛ්‍යාවක්. නේ? ඒක ගන්න බෑ පුතේ. එහෙම ගන්නකොට හරියට නිශ්චිත වෙන්න ඕන. අපි මේ පැහැදිලිව වෙන් කරගත්ත කාණ්ඩය නිශ්චිතව සඳහන් වෙන්න ඕන. හොඳම දේ තමයි 10 ගුණාකාර 100 ගුණාකාර 1000 ගුණාකාර. ඒ විදිහට හදාගන්න. ඔව්. සර් 50 20 90 70 ඒකට 10 ස්ථානයේ අගය 10 ස්ථානයයන් කියන්නේ ඉතින් දැන් තව ඒවා තියෙනනේ දැන් ඔය ඉතින් කතා කරනකොට පණින්න එපා පුතා අහගන්න. දැන් මෙයාගේ 10 ස්ථානයයන් තියෙනවනේ. මේ එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ කියලා තියෙනවනේ පුතා. දැන් ඉලක්කම් 4ක සංඛ්‍යාව 3ක සංඛ්‍යාව වුණා 10 ස්ථානේ තියෙනවනේ පුතේ. නේ? ඔතන පටලවගෙන ඔයගොල්ලෝ ඔක ගන්න තියෙන්නේ ගුණාකාරව. right. දැන් තුන්වෙනි ප්‍රශ්නේ ආ කොටසට යමු. මේකේ පළවෙනි එක ඔය කවුද මම කරගන්න පුතා. කියන්නේ. සර් මේ දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 11ද? ලකුණු 12යි. මම දැන් වෙන් කරේ 12. හරි. මයික් එක ඔෆ් කරගන්න. හරියට බලාගෙන ඉන්න කල්පනාවෙන්. 30.0 ඔව් සර් දෙවනි ප්‍රශ්න කොටසේ 1 එකට එන්නේ පස්සේ දැන් වීඩියෝ එක බලලා හදාගන්නකෝ 30.14 ඝනක රාමුවකින් නිරූපණය කරන්න. එතකොට එන්නේ මේ විදිහට කූරු එනවා 4ක් ওই විදිහට. කූරු 4ක් එනවා. අපි ඝනක රාමුව බෙදනකොට ওই විදිහට මේකේ පුතා මෙහෙම අපි වෙන් කරගන්නවා. ඔන්න බලන්න. මෙතන එනවා මුලින්ම 1 ඒවා 10 ඒවා ඊට පස්සේ 10න් 1 ඒවා 100න් 1 ඒවා ඔන්න 10 ඒවා පුතා 3ක් එනවා 10 ඒවා 3යි 1 ඒවා නෑ 10න් 1 ඒවා එකක් එනවා 100න් 1 ඒවා 4ක් එනවා ඔන්න ඔහොම එන්නේ 100න් 1 ඒවා 4ක් එනවා
ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ 100න් එක දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. 100න් එක එන්නේ පුතේ 0.01 ඔබේ උත්තරේ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය 1.34ට එකතු කරන්නලු පුතේ. හරියටම දශම සංඛ්‍යා එකතු කරලා ස්ථානීය අංගයන් වලට ගැලපෙන්න ලියන්න ඕන. 2.8 මේ දෙන්න එකතු කරන්න තියෙන්නේ. මේක 3.6 4යි 12යි එකක් ඉතුරුයි 3යි 4යි 5යි 6යි දශම තිත 4යි 14.6යි 2. ඊළඟට B කොටස 17.0 මෙතන ඉන්නේ 12.28. අපි මේක අඩු කරන්න හදන්නේ. අඩු කරන්න. 10න් 8ක් 9යි 9න් 2ක් 7යි. මෙතන පුතේ එතකොට 8යි 8න් 2ක් 6යි. ඔබේ උත්තරේ 6.72. 8යි 2යි 10යි 7යි 2යි 9යි 10යි 6යි 2යි. මෙතන වැරදීමක් වුණා නේද පුතේ? මෙතන 10න් 8ක් 2යි 9න් 2ක් 7යි මෙතන 6යි නේ 6න් 2ක් කීයද ඉන්නේ 4යි. උත්තරේ 4.72. හරි? ආ කොටස. ආ කොටස පළවෙනි එක ආ කොටසේ සමචතුරාර්ය සංඛ්‍යාවක් හා ත්‍රිකෝණ සංඛ්‍යාවක් වන ප්‍රථමක සංඛ්‍යාවක් හා සංයුත සංඛ්‍යාවක් නොවන කුඩාම සංඛ්‍යාව කුමක්ද? සමචතුරාර්ය සංඛ්‍යාවක් හා ත්‍රිකෝණ සංඛ්‍යාවක් වන ප්‍රථමකයක් හා සංයුත සංඛ්‍යාවක් නොවන කුඩාම සංඛ්‍යාව පුතේ 1. පුතේ 1. 1. එයා ප්‍රථමක වෙන්නේ නැහැ සංයුත වෙන්නේ නැහැ. හැබැයි සමචතුරාර්ය වෙනවා ත්‍රිකෝණ වෙනවා. ඊට සංඛ්‍යාවට තුන්වන සමචතුරාර්ය සංඛ්‍යාව එක් කිරීමෙන් ලැබෙන්නේ කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? ඊට තුන්වන සමචතුරාර්ය සංඛ්‍යාව. තුන්වෙනි සමචතුරාර්ය සංඛ්‍යාව කියන්නේ 9. 9. 9 එක එකව කරාම 10යි. 10යි. ඔව්. එයා හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව. ඔව්. ඒ කියන්නේ හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව. ත්‍රිකෝණ සංඛ්‍යාව. ඕනම් මං ඇඳලා පෙන්නන්නම් ත්‍රිරූප සටහන 1 ඊට පස්සේ පුතේ 2 ඊළඟට පුතාලට පේනවා 3 ඊළඟට පේනවා පුතේ 4 මේක අවශ්‍යම නැහැ නමුත් ඔයගලන්ට පැහැදිලි එතකොට මෙතන 1යි මෙතනට 2යි මෙතනට 3යි මෙතනට 4යි 1 2 3 4 එකතු වුණාම තමයි 10 හැදෙන්නේ නේ එතකොට අපිට උත්තරේ තවත් තහවුරු වෙනවා ඔන්න ඔහොමයි ඕකේ ලකුණු බෙදීම කරන්නම් මම මෙන්න මෙහෙමයි හොඳට බලා ගන්න අපි ලකුණු 12කට තමයි යන්නේ 12 ඒවා ඔක්කොම එන්නේ හරි 12 ඒවා අපිට මෙතන මම මෙතනින් පටන් ගන්නම් මෙතනට ලකුණු දෙකක් දෙන්න මෙතනට ලකුණු දෙකක් දෙන්න ඊට පස්සේ පුතේ මෙතනට ලකුණු 1යි 4 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවට 1යි එතනට 2ක් දෙන්න ඊළඟට මෙතනට එකක් දෙන්න 2 4 6 7 7 9 10 ඊළඟට එන්නේ පුතේ මේ එක තීරුවකට මේන් එකකට එක ගානේ දෙන්න. මේකට 1යි මෙතනට 1යි 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 මෙතනට ලකුණු 4ක් දෙන්න. හැබැයි ස්ථානීය අගයන් සඳහන් වෙන්න ඕන. මෙතනට එකක් දෙන්න. හරි? එකක් දෙන්න. දැන් බලන්න ලකුණු 12 දෙනවා. 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඒ අනුව පුතාලගේ තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු 12න් කීයද කියලා දාන්න. 12න් කීයද කියලා දාන්න. සර් ඔව් කියන්න. සර් අර මේ තුන්වෙනි ප්‍රශ්නේ කොටසේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ උත්තර කියන්න පුළුවන්ද? මොකද? තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ඔව් කොටසේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ උත්තර කියන්න පුළුවන්ද? දෙවෙනි ප්‍රශ්නේ දහන්නේ මගේ. දෙවෙනි ප්‍රශ්නේම දහන්නේවා. දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි මේ තුන්වෙනි ප්‍රශ්නේ උත්තර තියෙනවනේ පුතේ තීරේ. සර් දෙවෙනි ප්‍රශ්නේ ලකුණු පුතේ ස්ක්‍රීන් එක පේන්නේ නැත්තම් පුතේ මම දැන් මේ පාඩම මේක ඉවර වෙච්ච ගමන් වීඩියෝ එක දානවා. පුතා වීඩියෝ එක බලලා ලකුණු දාගන්න පුතේ. හරි? නැත්තම් මට මේක කියන්න බෑ මෙතන ගණක රාමුව ඇඳලානේ තියෙන්නේ. ඒ ගණක රාමුව දිහා බලලා තමයි පුතා උත්තර දාගන්න ඕනේ. හරි? එහෙනම් පුතා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න පන්ති ඉවර වෙච්ච ගමන් මම වීඩියෝ එක දාන්නම්. හරි?
WhatsApp group එකට දාන්නම්. එතකොට ඒක බලලා පුතා උත්තර හරිද වැරදිද කියලා දාගන්න. ගැටලුවක් තිබුණොත් මට කතා කරන්න. හරි? බය වෙන්න එපා. ඔයගොල්ලන්ට අසාධාරණයක් වෙන්න තියන්නේ. ඔව් කියන්න. සර් දෙවෙනි ප්‍රශ්නේ 12න්ද? ඉතින් ආයි අහනවනේ දැන් මේ සිංහල තේරෙන්නේ නැති ළමෙක්නේ. දැන් මේ සෑම ප්‍රශ්නයකටම ලකුණු 12 ගානේ කිව්වහම ආයි අහනවද දෙවෙනි ප්‍රශ්නෙට 12ද තුන්වෙනි ප්‍රශ්නෙට 12ද කියලා. සෑම ප්‍රශ්නයකටම ලකුණු 12ක් බෙදෙන්නේ. 12 වරක් 5 60යි. අරකේ දෙකේ ඒවා 20ක් 40යි. 60යි 40යි 100යි. ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕන පුතේ. දැන් මම දෙතුන් සැරයක් කිව්වා ඒක. අපි එනවා දැන් හතරවෙනි ප්‍රශ්නෙට. අපි හතරවෙනි ප්‍රශ්නෙට එනවා. ප්‍රශ්න අංක 4 ගොඩනැගිලි සංඛ්‍යා රේඛාව පදනම් කරගෙන. ප්‍රශ්න අංක 4. මේකේ තියෙනවා මේ විදිහට සංඛ්‍යා රේඛාව මම ඒක අඳින්නම්. මෙතන බිංදුව තියෙනවා, මෙතන 1 තියෙනවා, මෙතන 2 3 4 5 6 7 ඔන්න මෙතන 1 ප්‍රභාත් කියලා දාලා ශාන් කියලා තියෙනවා. 3 මංජුල කියලා තියෙනවා. මංජුලා ප්‍රියානි 5 ප්‍රියානි 7 එනවා ප්‍රභාත් කියලා. ඒකේ ඒ කොටස මේ පළවෙනි කොටසේ ඒ කොටස මොකක්ද අහන්නේ? සංඛ්‍යා රේඛා පහත සංඛ්‍යා රේඛාවේ දක්වා ඇත්තේ දරුවන් 4 දෙනෙකුගේ වයස් ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටීමේ. මෙම සංඛ්‍යා රේඛාවේ ඍණ සංඛ්‍යා ලකුණු කර නොමැති බව විපුල පවසයි. විපුලගේ මෙම අදහසට ඔබ එකඟ වේද නොවේද හේතු දක්වන්න. මෙම සංඛ්‍යා රේඛාවේ ඍණ සංඛ්‍යා ලකුණු කර නොමැති බව විපුල පවසයි. විපුලගේ මෙම අදහසට ඔබ එකඟ වේද නොවේද? එකඟ වේ. එකඟ වේ. හේතුව හේතුව මොකද්ද එන්නේ මෙතනට? හේතුව ඇයි ඍණ සංඛ්‍යා ලකුණු කරලා ඇත්තේ? වයස ඍණ විය නොහැකි නිසා. ඍණ විය නොහැකි නිසා. වයසක් ඍණ වෙන්න බෑනේ. වයසක් ඍණ වෙන්න බැරි හින්දා අපිට වයස නම් ඕනේ, ඍණ පැත්ත මෙතන අපිට අවශ්‍ය නෑ. වයස ඍණ විය නොහැකි නිසා අන්න අපි මෙතන ඍණ සංඛ්‍යා ලකුණු කරලා නෑ. B කොටස. සර් කියන්න. එකඟ වේ සෑම විටම සංඛ්‍යා රේඛාවක බිඳුවෙන් වම් පසට ඇත්තේ ඍණ සංඛ්‍යා නමුත් මේ බිඳුවෙන් වම් පසට සංඛ්‍යා නැත. එම නිසා විපුලගේ ප්‍රකාශයට එකඟ වෙමි කියලා තිබ්බොත් වැරදිද? මේකයි ඉතින්. බිඳුවෙන් දකුණු පස ධන සංඛ්‍යා තමයි භාවිතා වෙන්නේ. දැන් අහන්නේ ඇයි මෙතන ඍණ සංඛ්‍යා භාවිතා නොවුනේ කියන එක. ඍණ සංඛ්‍යා ලකුණු කර නොමැති බවයි විපුලගේ මෙම අදහසට එකඟ වේද නොවේද හේතු දක්වන්න. දැන් මෙතන ඇත්තටම මෙතන ඍණ සංඛ්‍යා භාවිතා කරන්න අවශ්‍ය නැති වෙන හේතුව තමයි මේ වයසවල් හින්දා. වයසවල් හින්දා. නැත්තම් මෙතන ඍණ සංඛ්‍යා සටහන් කර ගැනීම කරන්න පුළුවන්. මෙතන වයසක් හින්දා අපිට මෙතන ඍණ සංඛ්‍යා අවශ්‍ය නැහැ. ඉතින් බිඳුවට වැඩි ධන පැත්ත බිඳුවට වැඩි මේ ගන්න මෙතන ප්‍රධාන වශයෙන් පුතේ වයස කියන එක ඉස්මතු වෙන්න ඕන. වයස හින්දා කියන කාරණාව සඳහන් වෙන්න ඕන පුතේ. හරි? වයස කියන එක එතකොට මෙතන සර් වැරදිද? පිළිගන්න අමාරුයි. බිඳුවට දකුණු පැත්ත කොහොමද ධන කියන එක අපි දන්නවා සංඛ්‍යා රේඛාවේ. නේද? බිඳුවට ධන පැත්ත අපි දන්නවා. මෙම සංඛ්‍යාවේ ඍණ සංඛ්‍යා ලකුණු කර නොමැති බව විපුල පවසන. විපුලගේ මෙම අදහසට එකඟ වෙනවා. හේතුව දක්වන්න. හේතුව දක්වන්න. එතකොට ඔයා ලිව්වේ මොකද්ද? මට ආයි කියන්න. එකඟ වේ සෑම විටම සංඛ්‍යා රේඛාවක බිඳුවෙන් වම් පසට ඇත්තේ ඍණ සංඛ්‍යාය නමුත් මෙහි බිඳුවෙන් වම් පසට එතනත් වැරදීනේ. බිඳුවට වම් පසද මේ තියෙන්නේ. මේ බිඳුවට වම් පසද දකුණු පසද? ඔයා මෙහෙම නෑ සර් බිඳුවෙන් වම් පැත්තේ ඉන්නේ සාමාන්‍යයෙන් ලියන්නේ ඍණ සංඛ්‍යා ඒක කිව්වා. ඔයා ආයි මට කියන්න බලන්න. හිමීට කියන්න. බිඳුවට සෑම විටම සංඛ්‍යා රේඛාවක බිඳුවෙන් වම් පසට ඇත්තේ ඍණ සංඛ්‍යාව නමුත් මෙහි බිඳුවෙන් වම් පසට සංඛ්‍යා නැත. එම නිසා විපුලගේ ප්‍රකාශයට එකඟ වෙමි. බිඳුවට වම් පස ඍණ සංඛ්‍යා නැත. ඒ නිසා ප්‍රකාශයට එකඟ. ඔව් ලකුණු දෙන්න පුළුවන්. ගැටලුවක් නෑ. ඔයා මෙතන
වම්පස ඍණ සංඛ්‍යා සඳහන් කරන බව කියලා තියෙනවා. නමුත් මෙතන සඳහන් නොවන බව කියනවා. ඒ හින්දා ඒක අපිට පිළිගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. වඩාම මෙතන ඇත්තටම බලාපොරොත්තු වෙලා තියෙන අදහස වෙන්නේ නම් වයස ඍණ විය නොහැකි නිසා මෙතන ඍණ සංඛ්‍යා සඳහනක් වෙලා නැහැ කියන එක. ඕකත් ඉතින් පිළිගන්න පුළුවන්. වම්පස ඔබ ඍණ සංඛ්‍යා එන බව දන්නවා. නමුත් මෙතන සඳහන් වෙලා නැති හින්දා මේකේ නැති බව අපි සඳහන් කරනවා. B ලකුණු ලැබෙනවා. මම ලකුණු බෙදනකොට පෙන්නන්න. ෂාන්ගේ උපන්දිනය 2011 මේ වැරදි මේ 2011 12යි දෙක සම්මතාකාරයට ලියලා තියෙන විදිහ වැරදි පුතා. ඔන්න ඕක බලන්න මේ ප්‍රශ්න පත්‍ර වලත් වැරදි. ජනප්‍රිය පාසල් වල මෙවැනි ප්‍රශ්න පත්‍ර ගැන දෙතුන් සැරයක් බලන්න ඕන. මේ වැරදි විදිහක් තමයි sannivedanaya වෙන්නේ. 2011 12 වෙනි මාසේ දෙවෙනි දිනට යෙදී ඇත. ඔහුට වඩා අවුරුදු 2 මාසෙකයි දින 10කින් වැඩිමල් මංජුලාගේ උපන්දිනේ කවදද කියලා අහනවා. මේ වැඩිමල්. ඔහුට වඩා අවුරුදු 2 මාස 1 දින 10කින් වැඩිමල් මංජුලාගේ උපන්දිනේ. එතකොට එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? අපි කරන්න ඕනේ දේ තමයි 2011යි 12 වෙනි මාසේ දෙවෙනිදායින් අපි අඩු කරනවද එකතු කරනවද? මොකද කරන්නේ? මෙයාට වඩා අරයා වැඩි මහල්. වැඩි මහල් අඩු කරන අඩු කරන්න ඕන. ඔව් අවුරුදු කීයක්ද? අවුරුදු 2යි මාස 1යි දින 10ක් අපි අඩු කරන්න ඕන. අපස්සට යන්න ඕනේ නේ. එතකොට මෙතන 2කින් 10ක් බෑනේ පුතේ. එතකොට දිනයක් මාසයක් කියන්නේ දින 30යි. දින 30යි මෙතන 2යි එකතු වෙනවා. 32යි. 32කින් 10ක් අඩු කරනවා. එතකොට මෙතන එනවා 22යි. මෙතන එන්නේ 22යි. මෙතන එකක් ගියා 11න් එකක් 10යි. මෙතන එතකොට 11න් දෙකක් එනවා පුතේ 9යි. නේ එතකොට එන්නේ 2009. එහෙනම් එයාගේ අහන්නේ මොකද්ද? උපන් දිනේ කවදාද? 2009 10 වෙනි මාසේ 22 උපන් දිනේ වෙයි. ඔන්නමයි වෙන්නේ. සර් ඔකට ඔය කෙටි ඉරි වෙනුවට තිබ්බොත් වැරදිද? නෑ ඒක තමයි වැඩේ. මම කිව්වේ සම්මත විදිය කෙටි ඉර පුතේ. කෙටි ඉර දැන් මේගොල්ලෝ තරසිරි ගහලා තියෙන වැරදි. හරි එතන වැරදි. මම ලකුණු බෙදනකොට කියන්නම්කෝ. සම්මතාකාරයට ලියන්න නෑ නේද? නෑනේ අපි අන්න උතන වැරදිනේ පුතා. දැන් අපි ඔන්න අපි සම්මතයන් ගොඩනගාගෙන තියෙන්නේ සම්මත ආකාරයට ලියන්න කිව්වොත් කරන්න විතරක් නෙමෙයි. සම්මත ආකාරයට ලියන්න කිව්වොත් කරන්න නෙමෙයි. අපි සෑම විට මේ සම්මතයන් පිළිපදින්න ඕන. දැන් පාරේ යනකොට අපි යම් යම් නීති රීති මාර්ග නීති තියෙනවනේ. ඒතකොට මාර්ග නීති වලට අනුකූලව අපි යන්නේ අදාළ අර ට්‍රැෆික් පොලිසිය මහතුරු බලන් හිටියොත් විතරක්ද? නෑ. ඒ ට්‍රැෆික් පොලිසිය මහතුරු බලන් ඉන්නකොට විතරක් නෙමෙයි අපි යන්න ඕනේ. අපි යන්න ඕනේ අපි මේ නීති රීති අනුගමනය කරන්න ඕන. ගණිතෙත් එහෙමයි. කියලා නැති වුණාට අපි මේ නීති රීති අනුගමනය කරන්න ඕන. ඒකයි ගණිතයේ මේ සම්මතයන් ගොඩ නගලා තියෙන්නේ. ඒ හින්දා පුතා මම තේරුම් ගන්න අනිවාර්යයෙන්ම පුතේ මේ කෙටි ඉඳ ගහන්න දැනට ලකුණු අඩුවෙන් කරන්නේ නැති වෙයි. මේ බරපතල විදිහට ඕගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රවල උත්තර අපි මෙහෙම බලන්නේ නැහැ. නමුත් ඒවා සමහර තැන්වල දඬුවම් ලැබෙනවා. හරි මම ලකුණු බෙදනකොට කියන්නම්. දැන් ඉවරදි කරගන්න ඒවා. ඊළඟට ඍණ දෙකක් 10ත් අතර ඍණ නිකිල ලියා දක්වනවලු. ආයි ඍණ නිකිල වලට අපි එනවා. මේ නිකිල වලට එනවානේ. මම මෙතනින් දෙවෙනි ප්‍රශ්නේ ලියන්නම්. ඍණ දෙකක් 10ක් අතර ඍණ නිකිල ලියා දක්වන්න. ඍණ දෙකක් 10ක් අතර එන්නේ ඍණ 1 අතර ඍණ නිකිල ලියා ගන්න. උත්තරේ ඍණ 1. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මම මෙතනට ගන්නවා. මම ඉක්මනට ගන්න 0.7. මෙතන 0.7ට වඩා අඩුයි. අඩු ලකුණ එන්නේ පුතේ. අඩු ලකුණ. ඊට පස්සේ ඍණ 5 B කොටස ඍණ 5 ඍණ 6ත් එක්ක සසඳන්න තියෙනවා. ඍණ 5 ඍණ 6ට වඩා වැඩි. ඔන්න ඔහොමයි. වැඩි. ඔන්න එහෙනම් අපි ලකුණු වෙන් කරමු. ලකුණු 12. පළවෙනි එක අහන්නේ මෙව සංඛ්‍යා රේඛාවේ ඍණ සංඛ්‍යා ලකුණු කර තිබේද නොබේද? එකඟ වේද? එකඟ වේ. එක ලකුණ. හේතුව අර මා කිව්ව ඔබ කිව්ව හේතුත් එක්කම බැලුවොත් ඒවා හරි. එතන මෙතන එකයි ලකුණු දෙකක් දාගන්න එතනට. ලකුණු දෙකයි. මේක ඉතින් මේ මහ ලොකු ප්‍රශ්නයක් අහලත් නෑ නේද?
ඊළඟට මෙතන උපන් දිනයට ලකුණු ලැබෙනවා පුතා 3ක්. 2009 10 22 සඳහන් වෙලා තියෙනවා නම් ලකුණු 3ක් ගන්න. මෙතන පොඩි දඬුවමක් දෙමු නේද? තිත තිබ්බොත් මොකද කරන්නේ? කමන්නේ දැනට. ලකුණු 3 ගන්න මතක තියාගන්න කෙටි ඉර තියන්න. හරි. ඊළඟට ඍණ 2යි 10 අතර නිකිලේ ලියනවට ලකුණු 2ක් ගන්න. 2 4 2 4 6 8 9 10 11. එතකොට 0.7 මෙතන දෙකක් දෙන්න. මේකට 3ක් ගන්න. දැන් බලන්න 3යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. දැන් 4 වෙනි ප්‍රශ්නෙට ලකුණු 12ක් එනවා. ආයෙ අහන්න එපා කීයෙන්ද කියලා. ලකුණු 12න් එන්නේ. ප්‍රශ්න අංක 4 ලකුණු 12යි. 4 වෙනි ප්‍රශ්නේ ලකුණු 12. හරිනේ. අන්තිම ප්‍රශ්නෙට යමු. අපි යමු අන්තිම ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5. Excuse me, sir. ඔව්. Excuse me, sir. කියන්නේ. Sir, මට ඉස්කෝලේ 9ට පන්තියක් තියෙනවා මම ලීව් වෙන්නද? තව පැය භාගයක් තියෙනවානේ. ලියු වෙනවද නැද්ද කියන එක ඉතින් ඔයාලගේ තීරණයක්. ඒක මට අදාළ නැහැ. 5. පහේ පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස. VGA ප්‍රකාශනයක අඩංගු වන්නේ මොනවාද? VGA ප්‍රකාශනයක අඩංගු වන්නේ මොනවාද? VGA ප්‍රකාශනයක අඩංගු වෙනවා VGA සංකේත අඩංගු වෙනවා. VGA සංකේත. VGA සංකේත අඩංගු වෙනවා. අනිත් එක ගණිත කර්ම අඩංගු වෙනවා. ගණිත කර්ම. ඔන්න ඔකයි උත්තරේ. ඔව්. මේ ගණිත කර්ම සිම්පල් ඉංග්‍රීසි අකුරු ඉලක්කම් කියලා තිබ්බොත් වැරදිද? ඔව් ඉතින් ඒකත් පිළිගන්න පුළුවන්. ඉංග්‍රීසියෝදී සිම්පල් අකුරු. දැන් මේ මන්නම් දකින්නේ මේ වගේ ප්‍රශ්න අහන එක හරි මෝඩකමක්. මේ වගේ දත්ත වැරදිද? දත්ත කියන්නේ Sir. තොරතුරු. Sir, ඉංග්‍රීසි හොඩේ සිම්පල් අක්ෂර හා ඉලක්කම්. ඔව් ඒකත් පිළිගන්න පුළුවන්. හැබැයි ගණිත කර්මත් සම්බන්ධ වෙනවා. මේ වගේ ප්‍රශ්නයක් හරි වාස්තවික නෑ පුතේ. ඕගොල්ලෝ දැන් ඔය කියන උත්තරත් පිළිගන්න පුළුවන්. හරි. VGA ප්‍රකාශනයක අඩංගු වෙන්නේ මොනවද? දත්ත කියන එකත් ඉතින් පිළිගන්න පුළුවන්. තොරතුරුනේ. තොරතුරු ප්‍රකාශනයක් තමයි එතනේ. නේ? VGA ප්‍රකාශන දෙකක් ලියා දක්වන්න ඕන. මම එකක් ලියනවා. ඔයගොල්ලෝ ලියලා තියෙනවා WhatsApp කරන්න. x ගන්න 2 ඊට පස්සේ 4 අඩු කිරීම p ඔය වගේ ගන්න පුළුවන්. නේ? x එකතු කිරීම 5 ඔය වගේ ගන්න පුළුවන්. මම දෙකක් දැනට ලියන්නම්. ඊට පස්සේ මේ වගේ ප්‍රශ්න ගොඩනැගීම සාධාරණ නැහැ. පහත ප්‍රකාශනවලින් දැක්වෙන්නේ නියතයක්ද විචල්‍යයක්ද යන සඳහන් කරන්න. එක ලීටරයක ඇති මිලිලීටර ගණන. ලීටරයක ඇති මිලිලීටර ගණන නියතයක්. ඒක නියතයක්. හරිනේ? A. B කිලෝග්‍රෑම් එකට අල්ලන දෙහි ගෙඩි ගණන. ඒක විචල්‍යයක්. වෙනස් වෙන වගේ. විචල්‍යයක්. C එකක් 10ක් අතර පවතින ඉරට්ටේ සංඛ්‍යා. ඒක නියතයක්. නියතයක් කියන්නේ වෙනස් නොවන අංකයක්. හරි. අපි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. නදුනි රුපියල් M ප්‍රමාණයක් වියදම් කර අභ්‍යාස පොතක් මිලදී ගත්තේය. පොත් මිලදී ගැනීමට ඇය මුදලාලි මහතාට රුපියල් 1000ක් දෙන ලදී. ඇයට ලැබුණු ඉතිරි මුදල කොපමණද? නදුනි M ප්‍රමාණයක් වියදම් කර අභ්‍යාස පොත් මිලදී ගත්තාය. රුපියල් 1000ක් දෙනවා. 1000න් M ප්‍රමාණයක් 1000 අඩු කිරීම M. එතකොට VGA ප්‍රකාශනයකින් දක්වන්න ඉතිරි මුදල කොපමණද? ඇයට ලැබුණු ඉතිරි මුදල කොපමණද? ඒක VGA ප්‍රකාශනයකින් දක්වන්න. ඒක තමයි මේ.
පොත් සඳහා වියදම් මුදල රුපියල් 827ක් නම් ඉතිරි මුදල කීයද? එහෙනම් 1000න් අඩු කරන්න ඕන කීයක්ද? 827ක්. 827ක්. එතකොට 1000න් අපි 827ක් අපි අඩු කරනවා. 10න් 7ක් 3යි, මෙතන 9න් 2ක් 7යි, මෙතන 9න් 8ක් 1යි. ආයි චෙක් කරන්න. 7යි 3යි 10යි, 9යි 10යි 7යි 9යි. සර් අපිට මේ ප්‍රශ්නේ සර් රුපියල් 173. මොකද්ද? සර් අපිට මේ ප්‍රශ්නේ පේන්නේ නැහැ සර්. ඒක සර් නෑ ඒ ප්‍රශ්නේ වැදිලා නැහැ. ඒක වැදිලා නැද්ද? පාඩේට පේන්නේ ඒක පාඩේට පේන්නේ මං 327 විදියට තමයි ගත්තේ. මම ඒක පින්තූරයක් දැනට දාන්නම් පුතේ. සර් විජය ප්‍රකාශන විතරයි රුපියල් දැම්මොත් වැරදිද? දැම්මට වැරදි නෑ. ඔන්න මම අරගේ පින්තූරය WhatsApp group එකට දාන්නම්. පුතාලා ඒක ඒක පේනවා. අඩුපාඩු හදාගන්න. සමහර වෙලාවට අර ෆොටෝකොපි මැෂින් එකේ පොඩි ඉරි වගේක් පහලින් යන හින්දා කැපිලත් ඇති. ඔන්න මම දැම්මා. හරි. ඒක අඩුපාඩු හදාගන්න. ඔන්න ඔහොමයි ලකුණු වෙන් වෙන්නේ පුතේ. වීජීය සංකේත වීජීය ගණිත කර්ම ඒ කියන කාරණා වලට එතන ලකුණු දෙක එක එක හම්බ වෙනවා. එතකොට මෙතන පුතේ මෙතන 1 2 3 4 5 6යි x දාන දෙක ලිව්වට මෙතනට මෙන්න 2යි 4යි 6යි 7යි 8යි 9යි 11යි. ඔව් මෙතනට ලකුණු දෙකක් දෙන්න. මේ VG ප්‍රකාශන දෙකට දෙක දෙක දෙන්න. මේකට 1යි 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 මෙතන 3ක් දෙන්න. මේකට එකක් දෙන්න. ආදේශ කරනවට මේ ආදේශ 827 අඩු කරන බව පෙන්නනවට එකයි උත්තරයට එකයි මෙතන දෙකක් දෙන්න. දැන් බලන්න ලකුණු 2යි 4යි 6යි 6යි 3යි 9යි 10යි 12 හැදෙන්නේ ඔන්න ඔහොමයි. හරි? 12 හැදෙන්නේ එහෙමයි. පස්වෙනි ප්‍රශ්නේ ලකුණු 12න් කීයද කියලා දාන්න. ඊළඟට ඕගොල්ලන්ට තියෙන්නේ සෙකන්ඩ් ලකුණු අඩු වෙනවා. මොකද්ද? පේන්නේ නැති එකට සර් අපිට ලකුණු අඩු වෙනවා. ඔව් ඉතින් ඒකට මේ ලකුණු අඩු කරන්න බෑ. ඉතින් ඔයාලට ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් නේ. ඒක ඉතින් ඔයගොල්ලෝ ආයි නැවත හදලා උත්තර චෙක් කරගන්න. හරි? ඊට පස්සේ පුතාලා අවසාන ලකුණ ගන්න. දන්නවනේ දැන් මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ දෙවෙනි කොටසේ ලකුණු ටික ගන්න විදිය. පළවෙනි ප්‍රශ්නෙට කීයද, දෙකට කීයද, තුනට කීයද, හතරට පහට කීයද කියලා දාලා දෙවෙනි කොටසේ ලකුණු ටික ගන්න. ඊට පස්සේ පුතාලා පළවෙනි කොටසේ ලකුණු ටිකයි දෙවෙනි කොටසේ ලකුණු ටිකයි එකතු කරලා 100ට කීයද කියලා දාලා අර මං කිව්වේ A++ A+ ඒ ටික කල්පනාවෙන් දාන්න. දාලා WhatsApp group එකට දාලා තියන්න. හරි? ඔන්න ඔහොමයි පුතේ අපි විශාක විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රයේ 2018 ප්‍රශ්න 19 ගිය අවුරුද්දේ පේපර් එක. දැන් 19 17 අපි සාකච්ඡා කරා 2019 ප්‍රශ්න අහිර පළාත් කතා කරා. ඒතකොට 2018 ප්‍රශ්න අහිර පළාත් කතා කරානේ. බොහෝ දේවල් අපි දැන් සූදානම් කරගත්තා. මේවා හරියට පිළිතුරු ගොනු කරලා මේ හදාගන්න ෆයිල් එකක්. ඒකේ ඕගොල්ලන්ට අඩුපාඩු වෙච්ච ඒවා ගැන තමයි අවධානය දැඩිව යොමු වෙන්න ඕනේ. වැරදුණු තැන් පිළිබඳ අවධානය යොමු කරන්න. හරියට ගොනුවක් හදාගන්න. ඒ ගොනුව මට පින්තූරයක් දාලා එවන්න WhatsApp වලට. ඔබ හදලා තියෙන මේ ප්‍රශ්න පත්‍ර ගොනුව හරියට පෙන්නන්න. හරි? ඔව්. සර් මේ ආයිත් උඩ් ගන්න එන්න ඕනේ කවදද? ඔව් මම පුතේ මේ WhatsApp group එකට දාන්නම්. ඊළඟට ඕගොල්ලන්ට බොහෝ දුරට ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකක් හෝ තුනක් සම්බන්ධ කරලා මම ටියුට් එක හදන්නේ. දැන් මේ දවස්වල හදාගෙන යනවා. මම group එකට දාන්නම්. එහෙම දාපු ගමන් ඇවිල්ලා ඒක ගන්න. ගොඩක් ප්‍රමාද වෙන්න එපා. දැන් ඔව් කියන්නේ පුතේ. සර් ඊළඟ සතියේ දකුණු පළාත් එක නේද සාකච්ඡා කරන්නේ? ඔව් ඊළඟ එකේ දකුණු පළාත් එක්ක මම බොහෝ දුරට වීඩියෝ එකක් විදියට දාන්න බලන්න. බැරි වුණොත් මේ අපි සාකච්ඡා කරමු. එතකොට අපිට එතන කාලය ටිකක් ඉතුරු කරගන්න පුළුවන් හින්දා. ඕ ලකුණු 100න් 100ක් අරන් තියනවා තේනුල්. බොහොම හොඳයි. අගය කරනවා බොහොම සතුටුයි තේනුල්. අනිත් අයගෙත් එහෙම ලකුණු දාන්න. එහෙනම් පුතේ දැන් දීර්ඝ වෙලාවක් අපි හිටියානේ. පැය දෙකකුත් පැය මිනිත්තු 40 ගානක්. කමන්නේ පුංචි දුෂ්කර ක්‍රියාවක් කරේ. අපි දැන් සාර්ථකයි. අපි බොහෝ විට ඕනම වෙලාවක ඕගොල්ලන්ට දැන් මේ වාර විභාගයට අදාළ දේවල් ඉදිරිපත් වුණු ගම ඕගොල්ලන්ට පුළුවන් උත්තර ලියන්න. මගේ ඊළඟ සැලසුම වෙන්නේ බොහෝ දුරට දෙසැම්බර් මාසයේ වෙනකොට පුතේ ඕගොල්ලන්ගේ 7 ශ්‍රේණිය පටන් ගන්න හදන්නේ.
7 පොත පටන් ගන්නවා. එතකොට අපි පැයක් විතර කාලය වෙන් කරගන්නවා 7 පාඩම් මාතෘකා සාකච්ඡා කරන්න. තව පැයක් අපි වෙන් කරගන්නවා 6 පුනරීක්ෂණයට. පුතාලා පුනරීක්ෂණ අභ්‍යාසය කරලා තියාගන්න. තුන්වෙනි වාර පුනරීක්ෂණයේ පොතේ අන්න ඒක සාකච්ඡා කරන්න ඕන පුතේ. අපි ලබන සතියේ අන්න ඒක සාකච්ඡා කරන්න විශේෂයෙන් ඉඩකඩ වෙන් කරගමු. තේරුණාද මං කියන එක? තුන්වෙනි වාර පුනරීක්ෂණය. ඊට පස්සේ දෙසැම්බර් මාසයේ ඉඳන් අපි 7 පන්තියත් පටන් ගන්නවා. එතකොට අපිට උගට ගොඩක්ම හොඳයි. 7 පන්තියේ කොටස් ටික අපි ආවරණය කරගෙන යමු. තවත් මම බලාපොරොත්තු වෙනවා දැන් මෙතන මේ තියෙන ගැටලුවක් තමයි ඔයගොල්ලන්ට සමහර වෙලාවට මේකේ සමහර අවස්ථා පේන්නේ නැතිවා කියන එක. නමුත් මේ අනිකුත් ඇප් වලත් එහෙම තියෙනවා. උතන ඉන්ටර්නෙට් වල ගැටලුවක් හින්දා තමයි බොහෝ වෙලට මතුවෙන්නේ. අපි බලමු මේ තොරතුරු රැස්කිරීමක් මම කරනවා. ඒ තොරතුරු රැස්කිරීම අනුව මම ඉදිරියට කොයි වගේ උපක්‍රමයක්ද යොදන්නේ කියලා මම ඔයගොල්ලන්ට සඳහන් කරන්නම්. ඔව් උත්තර එවනවා බොහෝ දෙනෙක් විදුන් නෙව්වා. විදුන් පිළිවෙලට කරලා තියෙනවා. හොඳයි. අසනයි. මේ හරි පුතේ එහෙනම් ඔයගොල්ලන්ට දැන් අපි මේ දෙහෙට්ටු වෙතිනා නේ එක දිගට මේ වගේ තිරයක් එක්ක සම්බන්ධ වෙනකොට එහෙනම් මම අද මෙතනින් අවසන් කරනවා. පුතාලා හැමෝටම නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. කාලේ නාස්ති කරගන්න එපා. රූපවාහිනියේ යන වැඩසටහන් පුතේ අධ්‍යාපන වැඩසටහන් අර මේ අන්නේ කාලසටහනට අනුව මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පුතා. ඒකත් බලන්න. හරි. ඒ සර්ණයි.